හැම දිනාම සාදුනාදයක් පවත්වන්න. නැවත වාරයක් නැවතත් වාරයක් নমස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා පමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මාතා පෙත්ති භරං ජන්තු කුලේ ජෙට්ඨා පචායිනං සන්හං සකීල සම්භාසං පේසුනේ අප්පහායිනං
මච්චේර විනයේ යුත්තං සච්ඡං කෝධාබි බුන්නරං තං වේදේවාතාවතින්සා ආහු සප්පුරිසෝ ඉති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි පින්වතියනි, ඊ타ම ශ්‍රද්ධාවෙන් හැමදෙනාම උදා වෙන පොසොන් පෝය නිමිති කරගෙන පැවැත්වෙන ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙච්ච අවස්ථාව. මේ පින්කම පිළිබඳව තොරතුරු විමසලා බලනකොට ස්වාමීන් වහන්සේ නමක් හැටියට මට මහා ලොකු සතුටක් දැනුණා. මේ ආයතනය කියන්නේ මහා කාර්යබහුල ආයතනයක්. තාම කාර්යබහුල තැන. එවැනි ආයතනයක මාසයකට සැරයක් පුරපසළොස්වක පෝය නිමිති කරගෙන වසර ගණනාවක් තිස්සේ මෙබඳු පින්කමක් පවත්වාගෙන ඒම අතිශයින්ම අගය කළ යුතු කාරණයක්. පුජ්‍යලිකව මා ගැන සඳහන් කරනවා නම් මම මනෝවිද්‍යා උපදේශකවරයෙක්. මේ රටේ රාජ්‍ය ආයතන, පුජ්‍යලික ආයතන බොහොමයක ධර්ම දේශනාවලට අපි වඩිනවා. විශේෂයෙන්ම වෙසක් පුසුන් කාල සීමාවන් තුලදී අදත් මේකෙන් පස්සේ ජාතික ලොතරැයි මණ්ඩලේ ධර්ම දේශනාව අපිට යෙදිලා තියෙනවා. ඉතින් මම මනෝවිද්‍යා උපදේශකවරයෙක් හැටියට යම් තරමකට මේ සමාජයේ පිළිබඳව අනිත් අයට වඩා සුවිශේෂී අවබෝධයක් ලබා ගැනීමට ඉඩහසර ලැබිලා තියෙනවා. අපි ඵලදායීත්වය කතා කරනවා. අපි අපේ අභිප්‍රායන් සඵලසාර්ථක කර ගැනීමට විවිධ සැලසුම් සකස් කරනවා. හැබැයි ඒවා කොහොම ක්‍රියාත්මක කරන්නේ ශ්‍රම බලකාය. කියන්නේ මිනිසුන්ගේ මනස් ව්‍යාකූල වෙලා තියෙනවා නම්, මිනිසුන්ගේ මනස් විවිධ ප්‍රශ්න වලින් තෙරපිලා මිරිකිලා තියෙනවා නම්, නිවහල් තීරණයක්, නිදහස් නිරවුල් තීරණයක් ගන්න එබඳු මනසකට පහසු නෑ. ඒ ගන්න තීරණ අර මිරිකිච්ච පීඩාවට පත්වෙච්ච පීඩාකාරී මනසින් ගන්න තීරණ නිසා සමස්ත ආයතනයේම ක්‍රියා පද්ධතියටම යම් කිසි ආකාරයක වෛරසයක්, විස බීජයක් පැතිරෙන්න පුළුවන්කම තියෙනවා. නිසා මොනතරම් කාර්යබහුල වුණත් අපිට පැයක් මාසිකව එහෙම නැත්නම් මාස 3කට වරක් අපේ රටේ ආයතන වලට, මම කියන්නේ බෞද්ධ ආගම නෙමෙයි, බයිබලයේ දේශනාවන්, වෙනත් ආගමික දේශනාවන්, මොනවා හෝ ක්‍රමවේදයකින් මිනිසුන්ගේ මනස් වලට යහපත් ආකල්ප එකතු කරනවා නම් ඒ ආයතනයේ අරමුණ අභිප්‍රාය සඵලසාර්ථක කරගන්නට මානසිකව සුවපත් වෙච්ච පිරිසක්, කාර්ය මණ්ඩලයක් නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙනවා. නිසා මේක මිල කළොත් අමිලයි. මේකේ අගය කතා කරන්න ගියොත් ඊටාම අසාමාන්‍ය විදිහේ වටිනාකමක් තියෙන ක්‍රියාවලියක් වසර ගණනාවක්, අවුරුද්දක් දෙකක් නෙමෙයි. අපේ තිස්ස මහත්තයාගෙන් දැනගන්න ලැබිච්ච පරිදි අවුරුදු 15කට පමණ ආසන්න කාල පරිච්ඡේදයක් තුලදී මේ ක්‍රියාදාමයේ සිද්ධ කරගෙන එනවා. ඒ නිසා හරිම සතුටින් මේ ධර්ම දේශනාවට වැඩියේ. මේ දේශනාව ශ්‍රවණය කරන්න මේ ස්ථානයේ එක් රාශී වෙලා සිටින කතෝලික, හින්දු, ඉස්ලාම්, බෞද්ධ ආදරණීය පින්වතුන් සියලු දෙනාම බොහොම හෘදයාංගමව පිළිගන්නවා.
ඔබට ආරාධනා කරනවා සියලු සංස්කෘතීන් සියලු ආගම් නියෝජනය කරන ශ්‍රාවක පිරිසක් වෙන්න ඇති කියන ආකල්පයේ මත ඉඳගෙන මම මේ ධර්ම දේශනාව සඳහා මාතෘකාව තෝරගත්තේ. කාටත් ජීවිතයට ගලප ගන්න පුළුවන් මාතෘකාවක් ඔස්සේ අපේ දැනුම් පමණින් ඔබට දහම් කරුණු ටිකක් ජීවිතය නිසි ආකාරයෙන් සකස් කර ගැනීමට පුළුවන් විදිහේ මඟ පෙන්වීමක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. හින්දු, ඉස්ලාම්, කතෝලික අපේ ආදරණීය බැතිමතුන්ට ආරාධනා කරනවා මේ බුද්ධ දේශනාව කියන ලේබලේ ගලවන්න. බුද්ධ දේශනාව කියන ලේබලේ ගලවලා මේ ජීවන දර්ශනයක් කියන තැන ඉඳගෙන මේ වචන ටිකට, මේ දේශනාවට, මේ කරුණු ටිකට ඇහුම්කන් දෙන්න කෙලවරදී ගත යුතු දෙයක් තියෙනවා නම් පමණක් ගන්න. ඔබේ ආගමට, ධර්මයට, ඔබේ පිළිගැනීමට ගැළපෙනවද? එසේ ගැළපෙනවා නම් සුදුසු නම් පිළිගන්න, ජීවිතයට එකතු කරගෙන බලන්න කියන ආරාධනාව බොහොම ආදරයෙන් සිහිපත් කරනවා. පින්වතුනි, අපි කාමභෝගී මිනිස්සු. ඒ කියන්නේ කම් සැප විඳින්න කැමති, සැප විඳින්න කැමති, සැප කිව්වහම මේ පංචකාම සම්පත් විඳින්න කැමති මිනිස්සු. මිනිස්සු හැම වෙලාවෙම උදේ අවදි වෙච්ච වෙලාවේ ඉඳන් රාත්‍රී නිින්දට යනකම් හිතේ තියෙන මහා ලොකු ඉලක්කයක්. මට රජෙක් වගේ ජීවත් වෙන්න තියෙනවා නම් කොච්චර ශෝක්ද? රජෙක් වගේ ජීවත් වෙන්න තියෙනවා. ඔබත් කැමතිද රජෙක් වගේ ජීවත් වෙන්න? කැමති? ඔක්කොම කියන්නේ රජෙක් වගේ ජීවත් වෙන්න කියලා. මට හිතෙනවා රජෙක් වගේ ජීවත් වෙන්න එපා කියලා. රජවරු කියන්නේ මහා පව්කාරයෝ. මහා පව්කාරයෝ. නිසා රජෙක් වගේ ජීවත් වෙනවා කියන්නේ වැඩියෙන්ම පව් කරනවා කියන එකයි. අපි ජීවිතේ හිතන්න ඕන දෙවියෙක් වගේ ජීවත් වෙන්න. දෙවියෙක් වගේ. සැප සම්පතුත් තියෙනවා, දුක් පීඩා වේදනා නැහැ. කරපු පිනක ශක්තියෙන් සතුටින් ජීවත් වෙලා ඒ කොහේ හරි තැනකින් චුත වෙලා යනවා. එතකොට දෙවියෙක් වගේ ජීවත් වෙන මිනිස්සයා සමාජයට හිතකර වෙච්ච මිනිස්සේ. කාටවත් ඉරිසියාකම් කරන්නේ, කුහකකම් කරන්නේ, කාගේවත් දියුණුවකට අකුල් හෙලන්නේ නැහැ. හැබැයි රජ්ජුරු එහෙම නෙමෙයිනේ. දැනටත් අපි දකින්නේ මේ වර්තමාන සමාජය තුල විවිධ මාතෘකා ඔස්සේ බල අරගලය, එහෙම නැත්නම් පාලන තන්ත්‍රයේ පුළුල් කර ගැනීමට, රට රාජ්‍ය ආක්‍රමණය කිරීමට හැම වෙලාවෙම නොසන්සිඳුණු ආසාවකින්, අතෘප්තිකර මානසිකත්වයකින්, මහා මානසික පීඩනයකින් නිරන්තරයෙන්ම සැලසුම් සකස් කර තමන්ගේ බලය, ඒ තනතුරු රැක ගන්න උත්සාහ කරන පිරිසක් තමයි රජවරු කියන්නේ. දෙවියෝ කියන්නේ එහෙම නෙමෙයි. රටට, සමාජයට, මිනිසුන්ට සාමකාමී පිරිසක්. නිසා දෙවියෙක් වගේ ජීවත් වෙන්න අපි මොනවද අපේ ජීවිතයට එකතු කරගන්න ඕන? බුදුහාමුදුරුවන්ගේ ධර්මය කොටස් තුනකට බෙදෙනවා. අපේ පින්වතුන්ලා දන්නවා. සූත්‍ර, විනය, අභිධර්ම. සූත්‍ර පිටකයේ නැවත කොටස් 5කට බෙදෙනවා. දෙකක් විතර මට කියන්නකෝ බලන්න. සූත්‍ර පිටකේ කොටස් දෙකක් විතර මට කියන්නකෝ බලන්න. වැස්ස නිසා නිකන් නිදිමතකුත් වෙනවනේ නේද? එකක් කියන්න බෑ. ඔව්. මොකද්ද? කියන්න බය වෙන්න එපා. මම එකක් කියන්නද? දීඝනිකාය. ඔය නේද? ප්‍රශ්නයක් අහන්න එපා, උත්තරේ පොඩ්ඩක් මතක් කරලා නේද? එහෙම ඇහුවා නම් අපි කියනවා. දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. ඔය සූත්‍ර පිටකයට අදාළ කොටස් 5. සංයුත්ත නිකාය කියන්නේ 3 වෙනි කොටස. පොඩි පොතක් නෙමෙයි. මේ තරම් දිග පළල ඇති. ඒ කියන්නේ මේ CR පොතක් විතර. කඳ අඟලක් විතර මහතයි. පිටු 250කට වැඩිය තියෙන පොත් 6ක් තියෙනවා සංයුත්ත නිකායට විතරක්.
සංයුත්ත නිකායට විතරයි. ඇත්තටම තියෙන කාණ්ඩ 5යි. පස්වෙනි කාණ්ඩේ 5 1 5 2 හැටියට කොටස් දෙකකට මුද්‍රණය වෙලා තියෙනවා විශාලත්වයේ වැඩි නිසා. එතකොට සංයුක්ත නිකායේ පළවෙනි කොටස අරගෙන බැලුවාම ඔකේ තියෙනවා පටුන කියලා එකක් තියෙනවනේ. පටුන බැලුවාම පටුනේ තියෙන සත්ත්ව වතපද වග්ග කියලා වග්ගයක්. වග්ග කියන්නේ කොටස කියන එකයි. පරිච්ඡේදය කියන එකයි. සත්ත්ව වතපද වග්ග. මෙන්න මේ සංයුත්ත නිකායේ පළවෙනි කොටසේ 1 2 3 4 5 6 කියලා තියෙන කොටස් වලින් එක කොටස ගත්තාම ඒකේ පටුනම සත්ත්ව වතපද වග්ග කියලා වග්ගයක් පරිච්ඡේදයක් තියෙනවා. ඒ සත්ත්ව වතපද වග්ගයේ එන සූත්‍ර දේශනාවක් තමයි මම ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ. සත්ත්ව කියන වචනේ තේරුම මොකක් වෙන්නේ නැද්ද? ඔබ දන්නවා. මොකද්ද? හයියෙන් කියන්නකෝ. සීතලට දමන්න කන් දෙක ඇහෙන්නේ නැහැ. ඒ නිසා හයියෙන් කියන්න. මොකක් වෙන්නේ නැද්ද? සත්ත්ව කියන වචනේ. ඔව්. බොහොම පින් මහත්යෝ. බොහොම පින්. මේ මහත්ය කිව්වා සත්‍ය කියන එක. තව අර්ථ තියෙනවා. ඔබ වැඩියෙන්ම දන්නේ සත්‍ය කියන වචනය. දැන් මේ මහ වැස්සේ බස් එකේ හරි තමන්ගේ වාහනේ හරි සේවයට එනකොට අතරමඟ මහා අකරතැබ්බයක් සිද්ධ වුණා. අස්සම් කරපු ගමන් කෑම ටිකවත් කන්නේ නැතුව හති දාගෙන අනිත් එක්කෙනත් එක්ක කියනවා. එයාටත් වැඩ ගොඩයි. මේක අහගෙන ඉන්න වෙලාවකුත් නැහැ. ඈනුන් ඇර අහගෙන ඉන්නවා. කියපු එක්කෙනාටත් පොඩි උත්තේජනයක් දෙන්න ඕන හින්දා කියනවා අනේ ඔයා බොරුන කියා ඉන්න කියලා. කතාව කියපු එක්කෙනා මොකද කියන්නේ? නෑ විශ්වාස කරන්න අනේ මං කියන්නේ සත්තයි කියනවා. නෑ අනේ විශ්වාස කරන්න මං කියන්නේ සත්තයි කියනවා. සත්‍ය කියන අර්ථය තියෙනවා. ඇත්ත කියන අර්ථය තියෙනවා. හතක් කියන අර්ථය තියෙනවා. හතක් කියන සංඛ්‍යාමය අර්ථයක් තියෙන හතක් කියන එක. මේවා විස්තරාත්මකව පහදලා දෙන්න වෙලාවක් නැහැ. පැයෙන් අවසන් වෙන්න එපා. එතකොට තව එකක් තියෙනවා සත්පුරුෂ කියන අර්ථය. විවිධ චරිත ස්වභාවයන්ගෙන් යුක්ත වෙච්ච කාර්ය මණ්ඩලයක් මේ එකතු වෙලා ඉන්නේ. එකිනෙකා ගැන ඔබට තියෙන විවිධ නිර්ණායක නිගමන. කෙනෙක් ගැන කතා කරනවා. මෝ මිනිහා ගැන නම් කතා කරන්න එපා. ඒ තරම් අසත්පුරුෂයෙක් අපේ සෙක්ෂන් එකේම නැතුව ඇති. එහෙම කියනවා. තවත් එක්කෙනෙක් ගැන අයියෝ හරි සත්පුරුෂයි. ඕන කෙනෙක්ගෙන් ඔයා අහලා බලන්න. හරිම හොඳ මිනිස්සෙක්. සත් අසත් යහපත් අයහපත්. ඔන්න අර්ථ තුනක් තව තියෙනවා මේ ඇති. දැනට මේ ඇති තව අර්ථ තියෙනවා. මේ තුන මතු කරගත්තාම එකක් කිව්වා සත්‍ය කියන අර්ථය. අනිත් එක කිව්වා හතක් කියන අර්ථය. අනිත් එක කිව්වා සත්පුරුෂ කියන අර්ථය. මේ තුනම එකතු කරගත්තාම පැහැදිලි අර්ථයක් අපිට ඉස්මතු වෙලා පේනවා. බනහන ඔබ එහෙම නැත්නම් තමන් ඔබ ඇසුරු කරන කෙනා ඇත්තටම සත්පුරුෂද? කොහොමද අපි මැනගන්නේ? මොනවද සත්පුරුෂයෙකු තුල තියෙන්න ඕනේ? යමෙක් සත්පුරුෂ නම් සත්‍ය වශයෙන්ම ඔහු තුල පැවතිය යුතු ඇය තුල පැවතිය යුතු ගුණධර්ම 7 පිළිබඳවයි මේ සූත්‍ර දේශනාව තුලින් සාකච්ඡා කෙරෙන්නේ. එහෙනම් මේක අහලා දැන කියා ගත්තාම මම සත්පුරුෂ වෙන්න මගේ ළඟ තව මොනවද මං එකතු කරගන්න ඕනේ? මං ඇසුරු කරන කෙනා මෙච්චර දවසක් මං හිතන් හිටියේ හරි සත්පුරුෂයෙක් කියලා. නෑ. මේ විදිහට බැලුවහම එයා තවම සත්පුරුෂ වෙන්න තව ගොඩක් දේවල් එයා ගාව එකතු වෙන්න ඕනේ. ඔබට එහෙම හොයාගන්න මැනගන්න පුළුවන්කම තියෙනවා. පින්වතුනි බුදුහාමුදුරුවන්ගේ හැම දේශනාවකටම නිදාන කතාවක් තියෙනවා. හේතුවක් තියෙනවා. මේ සූත්‍ර දේශනාවටත් ඒ වගේ හේතුවක් අදාළ වෙලා තිබුණා. අපි වගේ පිරිසක් දවසක් බුදුහාමුදුරුව බැහැ දකින්න ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් හරි අපූර්ව ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකේ සක්‍ර දේවේන්ද්‍රයෙක් වෙන්න නම් දැන් ඉඳන්ම කළ යුතු පින්කම් මොනවද බුදුහාමුදුරුවනේ? බුදුහාමුදුරන්ගෙන් අහපු ප්‍රශ්නේ. බුදුහාමුදුරුවනේ
මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකේ සක්‍ර දේවේන්ද්‍රයෙක් වෙලා උපදින්න නම් දැන් ඉඳන්ම කළ යුතු පින්කම් මොනවද? ඒ ප්‍රශ්නේ අහපු පිරිසට බුදුහාමුදුරු පිළිතුරක් දුන්නානේ. පින්වතුනි, අද ඔබේ ධර්මදේශනාව සඳහා මම ඔබට පහදලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඒ පිරිසට බුදුහාමුදුරු දීපු පිළිතුර. ප්‍රශ්නෙට වඩා අපිට වැදගත් වෙන්නේ පිළිතුරනේ. ඒක දැනගත්තාම හෙට අනිද්දා ඉඳන් අපිත් වැඩේ පටන් ගත්තාම ඔය බුද්ධ ආගමේ කියන හැටියට පුනර්භවය පුනරුත්පත්ති හැටියට එක එක තැන්වල යන්නේ නැතුව දිව්‍ය ලෝකේ සක්‍ර දේවේන්ද්‍රයෙක්වත් වෙලා උපදින්න බැරියයි කියලා හිතේවි. සමහර තැන්වල ඉන්න ඕනෑම දෙයක් තර්ක කරන අය. ඒ වගේ කෙනෙක්ට ඇහුනොත් කියයි මොන පිස්සුද බං ඔය කියන විදියට ඔක්කොම දිව්‍ය ලෝකේ සක්‍ර දේවේන්ද්‍රයා වෙන්න ගියාම ඉස්සෙල්ලාම පුටුවේ ඉඳගන්නේ කවුද කියන එකට ලොකු තරංගයක් තියෙයි. සමහර විට කැන්වසින්වත් යන්න වෙයි. එච්චර එහාට තර්ක කරන්න යන්න එපා. එකක් හොඳට මතක තියාගන්න. මේ කරුණු ටික හරියට ජීවිතයට එකතු කරගත්තොත් මැරෙන්න ඉස්සෙල්ලා අවිවාදයෙන් අපි සඳහන් කරනවා සක්‍ර දේවේන්ද්‍රයෙක් හා සමාන අභිමානයකින් ගෞරවයකින් මේ සමාජය තුල ඔබ වැඩ කරන ආයතනය තුල සේවය කරලා ජීවත් වෙලා ඔබට මේ සමාජයෙන් ලෝකයෙන් සමුගෙන යන්න පුළුවන්, මරණයටපත් වෙන්න පුළුවන්. එනිසා මේ කරුණු ටික හොඳට හිතට අරගෙන යම් විදියකින් කොහෙන් හෝ මොනවා හෝ අපිලිවෙලක් අක්‍රමවත් බවක් ඇති වෙලා තියෙනවා නම් ජීවිතේට ඒ අඩුපාඩු අඩලුහුඩුකම් සකස් කරගෙන වඩාත් යහපත් ජීවිතයක් බවට පත් කරගන්න මේ දහම් කරුණු ටික එකතු කරගන්න කියලා යලිත් ඔබට මතක් කරනවා. මොනවද මේ කරුණු 7? පළවෙනි එක මාතා පෙත්ති භරංජන්තු. මේ ගැන මම ගොඩක් බණ කියන්න අවශ්‍ය නැහැ. නමුත් කිය යුතු දේකුත් තියෙනවා. මාතා පෙත්ති භරංජන්තු කියන්නේ ඊටාම සරල කාරණයක්. ඔබ නිතර අහන දෙයක්. මේකේ අදහස තමයි මාතා කියන්නේ මව්පියන්, මාතා පෙත්ති කියන්නේ මව සහ පියා. භරං කියන්නේ පෝෂණය කරනවා. අම්මයි තාත්තයි දෙන්න පෝෂණය කරන්න ඕන. වදපු හදපු අම්මයි තාත්තයි දෙන්න පෝෂණය කරන්න ඕන. ඔකට කරුණු ටිකක් එකතු කරන්න ඉස්සෙල්ලා දැන් මේ අපේ තිස්ස මහත්තයා ඒ වගේම මහේෂන් මහත්මයා මේ අය දැන් ඉතින් මේ සේවයෙන් විශ්‍රාම යන්න සූදානම් වෙලා ඉන්න පරිණත නිලධාරීන්. ඔය අතර මේ ආයතනයට එකතු වෙච්ච තරුණ පිරිස් ඉන්නවා. විවිධ වයස්වල අය ඉන්නවා. තවමත් දරුවෝ මට්ටමින් ඉන්න අය ඉන්නවා. දෙමව්පියෝ මට්ටමින් ඉන්න අය ඉන්නවා. ඒ වගේම අම්මලා තාත්තලා මේක පටලවා ගන්න එපා මං අහන ප්‍රශ්නේ. අම්මලා තාත්තලා හැටියට ඒ භූමිකාව තුළ ජීවත් වෙන අය ඉන්නවා. මම පුංචි ආරාධනාවක් කරනවා. මේක අර සීතල ගතිය යන්නත් එක්ක මෙතන ඉන්න දූ දරුවෝ ටික අත උස්සන්න බලන්න. ගොඩක් අය නිකන් ඕපපාතිකයි වගේ අප්පා. ගොඩක් අය ඕපපාතිකයි. සමහර අය බලනවා කවුද අත ඉස්සුවේ කියලා වටපිටත් බලනවා. මම නම් හොඳ තාත්තා කෙනෙක්. මම නම් හොඳ අම්මා කෙනෙක්. මම උස්සන්නේ නෑ. ඔය තවම නිකන් ඒවා දැකලවත් නැති අය උස්සයි කියලා වටපිට බලන කවුද ඉස්සුවේ කියලා. මේ ඉන්න හැම කෙනෙක්ම දුවෙක් පුතේ. මේ ඉන්න හැම කෙනෙක්ම දුවෙක් පුතේ. අපිට ටිකක් ඕක අමතක වෙනවා අප්පා. කොණ්ඩේ ටිකක් පැහෙනකොට, කරදඬු උස්මහත් වෙනකොට, අපේ නිලතල ටිකක් ලොකු වෙනකොට අපිට නිකන් අපි දරුවෝ කියන එක අමතක වෙනවා. ඒ වුණාට අද ගෙදරින් පිට වෙලා වැඩට ආපු ඔබ ගැන ගෙදර ඉන්න අවුරුදු 80ක් 90ක් වෙච්ච වයසක අම්මා තාත්තා ගෙදර ඉන්න ඔබේ සහෝදරයට කතා කරලා කියයි. එහෙම නැත්නම් ඔබේ බිරිඳට ස්වාමියාට කතා කරලා කියයි. අනේ පුතේ හොඳටම වහිනවානේ. පොඩි එකා ඔෆිස් එකට ගියාද දන්නේ නැහැ. පොඩි එකී ඔෆිස් එකට ගියාද දන්නේ නැහැ. කතා කරලා බලපන්, කෝල් එකක් දීලා බලපන්. මම මෙතන ප්‍රධානියා. ඒ වුණාට ගෙදර ඉන්න මගේ අම්මට මම තවම පොඩි එකී. අපිට ඕක ටිකක් අමතක වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන වදපු හදපු අම්මට තාත්තට සලකන එක සත්පුරුෂ ගුණයක් කියලා.
පින්වතුනි මේ ගැන අපි කන පැලෙන්න බණ අහනවා. ඕන තරම් බණ අහනවා. දැන් සමහර බණ තියෙනවා දේශකයත් අඬනවා, දෙමව්පියොත් අඬනවා, දරුවොත් අඬනවා, ඔක්කොම විලාප දෙනවා. මහා අඳෝනාවල්. හොඳට මතක තියාගන්න බුදුදහම කියන්නේ අඬන මිනිසුන් සනසන දහමක් මිසක් අඬන මිනිසුන්ගේ ඇස් වලට ඇඟිල්ලෙන් ඇන තව තවත් අඬවන දහමක් නෙමෙයි. අඬවන්න හරි ලේසි. සිනහ පහල කරවන්න සිනාසෙන්න තමයි අමාරු. සිනහ කරවන්න අමාරු. අඬවන්න හරි ලේසි. මටත් පුළුවන් ඔබ ඕනනම් මේ මාතෘකාව ඔස්සේ අඬවන්න පුළුවන්. එතෙන්ට යන්නේ. එතකොට දැන් තියෙන අඩුවක් තියෙනවා මේ දේශනාවල. මම ධර්මදේශකයෙක් හැටියට අනන්තවත් ධර්මදේශනාවලට වඩිනවා. මට ගොඩක් අය කියනවා අනේ ස්වාමින් වහන්සේ දැන් කාලේ මේ දරුවන්ට අම්මා තාත්තගේ අගේ වටිනාකම ගැන කිසිම හැඟීමක් නැහැනේ. ඔබ වහන්සේට පුළුවන් නම් දැන් මේ හැදෙන දරුවන්ට දෙමව්පියන්ගේ වටිනාකම දැනෙන විදිහේ බණක් දේශනා කරන්න. මං හිතන්නේ 100,000 වාරයක් මට ওই ආරාධනාව ලැබිලා තියෙනවා. කොහේවත් මට කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ආරාධනා කළා නැහැ. මම මගේ දුවට අපිට තියෙන හැටියට, මගේ පුතාට අපිට තියෙන හැටියට කිසිම අඩුවක් නැතුව සියලු දේම කරනවා. අනේ ස්වාමීන් වහන්සේ මට තේරෙන්නේ එයා හරි මුරණ්ඩුයි. හරි හිතුවක්කාරයි. සමහර වෙලාවට මාත් එක්ක කට ගහගෙන එනවා. මට අත උස්සනවා. මන් දන්නේ මගේ මොන අඩුවද කියලා. මට හොඳ අම්මා කෙනෙක් වෙන හැටි, හොඳ තාත්තා කෙනෙක් වෙන හැටි කියලා දෙන්න. එහෙම ධර්මයක් දේශනා කරන්න. කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මගෙන් අද වෙනකන් ඉල්ලලා නැහැ. ඔබ හදන්නෙම පුංචි මනස. ඔබ හදන්නම උත්සාහ කරන්නේ පුංචි මනස. ඔබ ළඟ කප්පරක් වැරදි තියාගෙන. ඒ නිසා අම්මේ තාත්තේ දරුවන්ට හොඳ මවක් වෙන්න, දරුවන්ට හොඳ පියෙක් වෙන්න. ඒක ඊටාම වටිනවා. මම මාධ්‍යයෙන් අනන්තවත් මේ රටට කියපු කාරණයක් තියෙනවා. අපේ තිස්ස මහත්තයාට හරි මහේසන් මහත්තයාට හරි මේ ඉන්න කවුරු හරි මහත්තයෙකුට මම මේ කොලේ දීලා මේ හිස් පැත්තේ මේ ඉන්න මව්වරුන්ගේ පියවරුන්ගේ දුරකථන අංක ටික මට ලියලා දෙන්න කියනවා. ජංගම දුරකථන අංක ටික. මට දැන් ඕක ලැබෙනවා. ලැබුණට පස්සේ මගේ ජංගම දුරකථන ස්පීකර් කියන පහසුකමක් දාගෙන මං ඇමතුම් ගන්න පටන් ගන්න මේ ධර්මාසනේ ඉඳගෙන. මේ ධර්මාසනේ ඉඳගෙන. නිකමට හිතන්න පින්වතුනි මේ ලෝකේ බයිල කීයක් මට මෙතන ඉඳන් අහගන්න පුළුවන් වෙයිද? S2 පියාන නිදා ගන්න මට බෑ. හීනේකි මට ආදරේ. අර ගෙදර ඉන්න ඔබේ දුව පුතා යෞවන වයසේ සාමාන්‍ය පෙළ උසස් පෙළ වයසේ ඉන්න දුව පුතා ඔබට කතා කරන අනේ තාත්තේ අනේ අම්මේ අද වැඩ ඇරලා එනකොට මට මෙන්න මේ දේ අවශ්‍යයි මේක ගේන්න. අනේ අම්මගේ ෆෝන් එකට කෝල් එකක් ගත්තාම හීනේකි මට ආදරේ. අනේ පව් අපේ අම්මට තාත්තා හරියට ආදරේ කරන්නේ නැද්ද දන්නේ. එයාට කෝල් එකක් ගත්තාම එයාගේ ෆෝන් එකෙන් කියවෙනවා හීනේකි මට ආදරේ. අපේ ගෙදර අගහිගකම් ගොඩයි. අම්මගෙත් වැඩේ තියෙන හැටියට අර පිරිමැස්මෙන් වැඩ කරන එක නෙමෙයි තියෙන අඩුපාඩු කියා තාත්තා ගෙදර ආපු වෙලාවෙ ඉඳන් තාත්තට වද දෙන එක. පවුලේ ප්‍රශ්න ගැනම හිතලත් දන්නේ අපේ තාත්තට නිින්ද යන්නේ නැල්ලු. S2 පියාන නිදා ගන්න මට බෑ. අනේ පව් අපේ තාත්තා. මනෝවෛද්‍යවරයෙකුටත් පෙන්වන්න සිද්ධ වෙද්දන්නේ. හිතන්න මොන තරම් පහත් තත්ත්වයට වැටිලා තියෙනවද කියලා මාතෘත්වයේ පීතෘත්වයේ ඔය ඔක්කොම අමතක කරන්න. ඔය උදාහරණي අමතක කරන්න. අපේ තිස්ස මහත්තයාගේ මගේ දුරකථන අංකය ඉල්ල ගන්නවා මේ ඉන්න කවුරු හරි. ඉල්ලගෙන හෙට අනිද්දා දිහාට මොනවා හෝ අවශ්‍යතාවයකට මට කතා කරනවා. බනට වැඩියා ළඟ ඉන්න එක්කෙනත් එක කියන්නේ නැති මම මේ අර හාමුදුරුවෝ නම් කතා දෙකක් නෑ අඩුම තරමේ සූවාන්වත් වෙලා ඇති අනේ මට එහෙමයි හිතෙන්නේ. අනේ මං ඊටාම සාමාන්‍ය හාමුදුරු කෙනෙක් නමුත් ඔබ ඒ තරම් මං ගැන පැහැදෙනවා. බන ටිකක් කිව්ව හරියට නිකන් අම්මෝ රහතන් වහන්සේ කෙනෙක් වගේ. පුදුම පැහැදීමක්. ඒ පැහැදීමෙන්ම හෙට අනිද්දා දිහාට මගේ දුරකථනෙට ඔබ ඇමතුමක් ගන්නවා. ඒ පැහැදීමෙන්ම මගේ දුරකථනෙන් ඇහෙනවා ඔබ ඇසිපිහ නොහෙලා බැලුවා. මොනවා වෙයිද? මොකක් වෙයිද? ඔබේ හිතේ තිබිච්ච ආකල්ප වලට මොකක් වෙයිද? හොඳට හිතට ගන්න. මේ තරම් පහත් තත්ත්වෙට, නින්දිත තත්ත්වෙට වැටෙන්න එපා. අම්මා තාත්තගේ භූමිකාව හරි උත්තරීතරයි.
බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා. අම්මයි තාත්තයි දෙන්න බුදුහාමුදුරුවෝ හා සමානයි කියලා අපේ ධර්මයේ උගන්වනවා. බුදුහාමුදුරුවෝ හඳුන්වන පදයක් තියෙනවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අසම සම වූසේක. බුදුහාමුදුරුවෝ අසමානයි. කාටවත් සමාන කරන්න බෑ. එහෙම අසමාන වෙච්ච බුදුහාමුදුරුවෝ දෙදෙනෙකුට සමාන කළා. බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා. අම්මා තාත්තා දෙන්න බුදුහාමුදුරුවෝ වගේලු. ඒ ඔබයි. ඒ මාතෘ භූමිකාවේ පීතෘ භූමිකාවේ ඉන්න ඔබ. එතනින් එහාට නතර වුණේ නැහැ. අපේ ධර්මයේ තවත් ගැඹුරු කාරණයක් කියනවා. මේ ධර්මයේ තියෙනවා බරපතලම අකුසල කර්ම 5. ඒවට කියන පංච ආනන්තරේ පාප කර්ම කියලා. ඔකෙන් දෙකක්ම අම්මා තාත්තා ගැන. මව මැරීම, පියා මැරීම ආනන්තරේ පාප කර්මයක්. කවදාකවත් ගොඩ එන්න බෑ. ඒක මොන වගේ පාප කර්මයක්? පළවෙනි එක මොකද්ද? බුදුහාමුදුරුවන්ගේ සිරුරේ රේසෙලවීම. බුදුහාමුදුරුවන්ගේ සිරුරේ රේසෙලවීම පංච ආනන්තරය පාප කර්මවල ප්‍රබලම අකුසල කර්මය පළවෙනි එක. ඒහා සමාන බුදුවරයෙකුගේ ශරීරයේ ලේසෙලවීම හා සමාන බරපතල අකුසල කර්මයක් අම්මට තාත්තට හිංසා කිරීම, අම්මව තාත්තව ඝාතනය කිරීම. බලන්න ඔබ බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා කියලා දාලා එතනින් එහාට ඔබේ පෞරුෂයට දීලා තියෙන වටිනාකම. මේ ලෝකේ මේ සිනිඳු සීතල අත්වලින් අම්මගේ තාත්තගේ කකුල් දෙක අල්ලලා ලස්සන ගාත දෙකක් කියලා වඳින එකම ජාතිය සිංහල බෞද්ධ ජාතිය පමණයි. අනිත් අයත් ගරු බුහුමන් දක්වනවා. නමුත් මේ සිරිත තියෙන එතනයි. අනිත් ඒවට අවමන් කරනව නෙමෙයි. මේ සංස්කෘතිය තියෙන එතනයි. එනිසා ඔබ හිතට අරගෙන බලන්න ඔබේ භූමිකාව මොනතරම් යහපත් වෙන්න ඕනද? බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා කිව්වේ බේබදු සල්ලාලේකට නෙමෙයි. අනාචාරයේ හැසිරෙන නලංගනකට නෙමෙයි. බොහොම ආදරණීය අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට. ඒ උත්තරීතර මාතෘත්වයේ පීතෘත්වය බුද්ධත්වයට සුදුසු පිං පිරෙන පාරමිතා පිරෙන භූමිකා දෙකක්. එනිසා හොඳ අම්මා කෙනෙක් වෙන්න, හොඳ තාත්තා කෙනෙක් වෙන්න. කතා කරන්න දෙයක් නෑ. අපේ පැරැන්නෝ කිව්වා ගල හොඳ නම් අඹරන කහමක් වේද. එනිසා අම්මා තාත්තා දෙන්න හොඳ වෙන්න ඕන. මම මනෝවිද්‍යා උපදේශකවරයෙක් හැටියට මේ දවස්වල මං ගාවට ගේනවා ශිෂ්‍යත්වයේ දරුවෝ ගේනවා, සාමාන්‍ය පෙළ දරුවෝ ගේනවා, උසස් පෙළ දරුවෝ ගේනවා. ගොඩක් ගේනවා. මේ හැම ප්‍රශ්නයක්ම විමසලා බැලුවාම අම්මා තාත්තගේ ආරවුල් තියෙන්නේ. දරුවට කොච්චර පිරියම් යෙදුවත් හරියන්නේ නැහැ. අම්මා තාත්තා දෙන්න හරි විදියට සාමකාමී නොවෙනවා. ඔබට අවශ්‍ය නම් අපේ තිස්ස මහත්තයාත් මං එවන්නම් මේ කොට්ටාවේ පුංචි දුවක් මං ගැන ලියපු පොතක්. අපේ සීවලී හාමුදුරන්ගේ මතක පොත. ඒ චූටි දුව අවුරුදු 12යි. අත්තකුරින් ලියලා තියෙනවා. මං ගාවට එක්කන් ආවේ ඉස්කෝලේට එක්කන් ගියාම ගේට්ටුව උඩ ඉන්න සුදු ඇඳගත්ත කළු යකෙක්. අඬලා සිහි නැති වෙලා ගේට්ටුව ළඟ වැටෙනවා. මාස ගණනාවක් ඉස්කෝලේ ගියේ නැහැ. මං හැමදාම අර net fm එකේ කරන අපේ හාමුදුරන්ගේ කතා කියලා වැඩසටහන. ඒක අහලා මේ දරුවා මං ගාවට එක්කන් ආවා. කතා බහ කරලා සති දෙකක් ඉස්කෝලේ යවුවා ආයි නතර වුණා. මට ඊට පස්සේ මගේ තියෙන අත්දැකීම එක මං හිතුවා මේ තාත්තා ටිකක් සැරපරුසයි. බැංකුවක වැඩ කරන්නේ. වැඩට ගිහිල්ලා ඇවිල්ලා අම්මට ගහනවා ඇති, බනිනවා ඇති. දරුවා ඉස්සරහ අම්මා ගුටි කනවා අඬනවා ඇති. ඒක තමයි මේ දරුවට තියෙන්නේ. දෙන්න අරගෙන පොඩ්ඩක් කතා බහ කරලා එක දරුවයි ඉන්නේ. මේ දරුවා මානසික රෝගියෙක් කරගන්න එපා. දෙන්න සාමකාමීව ඉන්න. අඹුසැමියන් හැටියට යම් ප්‍රශ්න ඇති වුණාට කමන්නේ. ඒවා දුර දිග ගෙනියන්න එපා. දරුවා ඉස්සරහ බොහොම ආදරෙන් ඉන්න. දරුවට ඒ කටයුතු කරන්න ගියා. අනේ දරුවගේ ප්‍රශ්න විසඳුණා. මොකද්ද වෙලා තියෙන්නේ? අර යකෙක් ඉන්නවා වගේ පෙවුනේ මොකද්ද? ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුළට ගිය ගමන් එකමාර වෙනකම් මේ දරුවත් හිර වෙනවා. මේ දරුවා කල්පනා කරනවා අනේ අම්මි විතරයි ගෙදර ඉන්නේ. තාත්ති අම්මිට ගහනවත් දන්නේ මගේ අම්මි අඬනවත් දන්නේ පව් අම්මි. අම්මව තනි කරලා යන්න බැරි ප්‍රශ්නේ මේ දරුවට තිබුණේ. හරි දුක හිතෙනවා මේ පොත කියෙව්වා. හරි දුක හිතෙනවා. ඔබතුමාට මන් දෙන්න බලන්න. ගොඩක් අය අරගෙන ගිහිල්ලා බලනවා.
ඉතින් ඒ නිසා මේ දෙමව්පියන්ගේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් දරුවන්ට ලොකුවට බලපාන අධ්‍යාපනික ප්‍රශ්නවලට. මම කිව්වා මේ ඉන්න සියලු දෙනාම දුවලා පුතාලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ දන්නවා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෝ කොච්චර සෙනෙහසකින්ද හදන්නේ කියලා. බණ පොතේ කියනවා මේ සෙනෙහස වචනවල ප්‍රකාශ කරගන්න බැරි කමට උපමාමය වශයෙන් කියනවා අම්මා තාත්තගේ ඇට මස් ලේ නහර දක්වා කිඳා බැහැලා තියනවලු දරු සෙනෙහස. දරු සෙනෙහස. එච්චර සෙනෙහසකින් අම්මා තාත්තා අපිව පෝෂණය කළාම මේකේ ප්‍රධානියා වෙන්න පුළුවන්, දෙවෙනියා වෙන්න පුළුවන්, තුන්වෙනියා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පන්සලේ ලොකු හාමුදුරුවෝ වෙන්න පුළුවන්. රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා වෙන්න පුළුවන්. ගෙදර ඉන්න තමන්ගේ අම්මට තාත්තට සලකන්නේ නැත්නම් මොන සම්භාවනීය වෘත්තියක මොනතරම් තනතුරක දැරුවත් හෙබෙව්වත් ඒ දුව පුතා වසලියක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නවා. නිසා පළවෙනි දේ අඹරන ගල හොඳ නම් අඹරන කහමක් වේද කියන එකට හොඳම නිදර්ශනය තමයි පවුල තුල තියෙන මෙන්න මේ ගුණය අපි ජීවිතේ එකතු කරගමු. එතනින් එහාට අපේ දේවල් සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. අම්මට තාත්තට සලකන එක සත්පුරුෂ ගුණයක්. දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබන්න හේතු වෙන පින්කමක්. ඔබට ආරාධනා කරනවා. මේ හැම කෙනෙක්ම හොඳ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් බවට පත් වෙන්න. හොඳ දුවෙක් පුතෙක් බවට පත් වෙන්න. දෙවෙනි කාරණය කුලේ ජෙට්ටහා පචායින අත්‍යවශ්‍යම කාරණයක්. වැඩිහිටියන්ට ගරු කිරීම. වැඩිහිටියෝ කිව්වහම පින්වතුනි අපේ ධර්මයේ 5 දෙනෙක් ගැන වැඩිහිටියෝ ගැන කියනවා. එක පිරිසක් ඉන්න වයෝ වෘද්ධ. වයසින් වැඩි. ඥාන වෘද්ධ. ඥානයෙන් වැඩි. ඊළඟට ගුණ වෘද්ධ. ගුණයෙන් වැඩි. සීල වෘද්ධ. සීලයෙන් වැඩි. තපෝ වෘද්ධ. තපසින් වැඩි. වයෝ වෘද්ධ කියන්නේ වයසින් වැඩි. ඥාන වෘද්ධ කියන්නේ ඥානයෙන් වැඩි. සීල වෘද්ධ කියන්නේ සීලයෙන් වැඩි. ඊළඟට ගුණ වෘද්ධ කියන්නේ ගුණයෙන් වැඩි. තපෝ වෘද්ධ කියන්නේ තපසින් වැඩි. දැන් මම උපාධිධාරී සාමාන්‍ය මිනිසෙක් කියලා හිතන්නකෝ. මම උපපොලිස් පරීක්ෂක තනතුරක් ලබා ගනිමින් පොලිසියට බැඳෙනවා. එහෙම නැත්නම් සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් තනතුරකින් මම හමුදාවට බැඳෙනවා. මට බාර දෙනවා මගේ ආවතේවකම් කරන්න උදව් උපකාර කරන්න සෙබළු දෙන්නෙක් මට සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් තනතුරට මට දෙනවා. සෙබළු දෙන්නෙක් හෝ 4 දෙනෙක් දෙනවා. අවුරුදු 6ක් හමුදා සේවයේ නිරත වෙලා ඉන්නවා. මං උපාධිධාරී මාස 3යි හමුදාවට බැඳිලා ඒ 4 දෙනාට වඩා ඉහළ තනතුරකින් ඒ අය මට සර් කියාගෙන ඉන්නවා. හිතන්න මමත් අර අයට අන කරමින් මහ උජාරුවට ඉන්නවා. අර අවුරුදු 10ක් 6ක් තිස්සේ සාමාන්‍ය පෙළ වෙන්නේ නැති අධ්‍යාපන සුදුසුකම. අවුරුදු 10ක් තිස්සේ හමුදා සේවයේ නිරත වෙච්ච ඒ අයට ඒ ශේස්ත්‍රය තුල තියෙන අත්දැකීම් අවබෝධයේ ඥාණය මගේ උපාධියට තියනවද? මේක අපි අපේ ආයතනවල තේරුම් අරගෙන නැහැ. ඒ නිසා සමහර අය එක එක පන්දම් වලින් ආවහම එක දේවල් වලින් ආවහම මහ උජාරුවට ඉන්නවා. හැබැයි වැරද්ද සාමාන්‍ය කෙනෙක් පෙන්නලා දුන්නත් තේරුම් ගන්නේ නැහැ. අපි නිහතමානීව අනිත් කෙනාට ගරු කරන්න දැනගන්න ඕන. මං උදාහරණයක් ඇටියට අපේ තිස්ස මහත්තයාට එහෙම ගැටලු නැහැ. නමුත් මං උදාහරණයක් ඇටියට අපේ තිස්ස මහත්තයාට මෙන්න මෙහෙම උදාහරණයක් කරගෙන මෙහෙම කියනවා. එතුමා මේ ට්‍රැෆික් එකට අහු වෙලා පරක්කු වෙලා සේවයට එනවා. වෙනදා වගේ නෙමෙයි මූණක් ටිකක් පුලුටු කරගෙන අනිත් අයට good morning කියන්නේ සුබ උදෑසනක් කියන්නේ ආයිබෝවන් කියන්නේ නිකන් මූණ නිකන් වුම්බගෙන ඉන්නවා. තව කෙනෙක් එතුමාට වඩා ඉහළ නිලධාරියෙක් ඉන්නවනේ. යකෝ ඒක දැන් මට මේ good morning කිව්වෙත් නෑ. මිනිහා නිකන් මම යටත් කරගන්න හදනවා. මම මොකටද යට නැමෙන්නේ? මමත් ඔහි ගණන් ගන්නෙ නෑ. එයා ඊයේ පෙරේදා මෙතෙන්ට ආවේ. මං අවුරුදු ගාණක් මෙතන සේවය කරනවා. අපිට ඔහොම ලෙඩක් තියෙනවා. සමහර විට එතුමා ආවේ එතුමාගේ බිරිඳගේ ලොකු ප්‍රශ්නයක් මොකක් හරි තිබුණා. අසනීප තත්ත්වයක්. ගෙදරින් එළියට බහිනකොට දරුවෙකුට ලෙඩක් හැදුනා. ඒ ප්‍රශ්නෙත් එක්ක පරක්කු වෙලා වෙහෙසිලා මානසිකව තැවිලා පීඩාවටපත් වෙලා ආවේ. මට ගිහිල්ලා කතා කරලා අහන්න මගේ හිත හැදෙන්නේ නැහැ. ඔයා වෙනදා වගේ නෙමෙයි. ඔයා හරි අමුතුයි. මොකක් හරි ප්‍රශ්නකින් දින්නේ.
මොකද්ද අපි උදව් කරන්න ඕනද? අනේ කිව්වොත් අර හිතේ තියෙන බර ඉවලෙම සැහැල්ලු වෙන්න පුළුවන්. නෑ ඒ ප්‍රශ්නේ මානසිකත්වයේ අපි නොදැන මෙහි මහා ලොකු ප්‍රශ්න ටිකක් එයා පිළිබඳව අහිතකර ආකල්පයක් ඇති කරගෙන. එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ආයතනයක සාමූහිකව කටයුතු කරනකොට සියලු දෙනාටම අන්‍යෝන්‍ය ගෞරවයෙන් කටයුතු කිරීම ඉන්නවා. අන්‍යෝන්‍ය ගෞරවයෙන්. සාමාන්‍ය ඔබට වඩා පහළ තනතුරක ඉන්න කෙනෙකුට කතා බහ කරනකොට දුව පුතා දරුවෝ කියලා හොඳට කතා කරනවා නම් මම පාසලේ උගන්වනකොට දරුවෙක් හැම නිතරම ඇවිල්ලා මගේ තුරුලේ දැවටෙන අපේ පිරිමි පාසලක්. ළමයි 1500ක් විතර ඉන්නවා. 7 පන්තියේ දරුවෙක් නිතර ඇවිල්ලා මගේ ඇඟේ දැවටෙනවා. ඊට පස්සේ මම අහුවා පුතා මට ආදරේ නේද? හාමුදුරුවන්ට මම ගොඩක් ආදරේ. හාමුදුරුවෝ ඉස්කෝලේ එන්නේ නැති දවසට හරි පහළුයි. මං ඇයි පුතා ඔයාට මට ඔච්චර ආදරේ? හාමුදුරුවෝ මට හැම වෙලාවෙම පුතා කියලානේ කතා කරන්නේ. අපේ අම්මවත් මට පුතා කියලා කතා කරන්නේ. අපේ අම්මා මට නම කියලා කතා කරන්නේ. පොඩි දරුවන්ට ලොකු ප්‍රශ්න මේවා. මං මගේ උපදේශන ක්‍රියාවලිය තුල අත්දැකලා තියෙනවා. ලොකු පුතාට නම කියලා කතා කරනවා. පොඩි පුතාට චූටි පුතේ කියන දුවට සුදු දුව කියනවා. ළමයා ලොකු මහත් වෙනකොට කියන අම්මයි තාත්තයි දෙන්න වැඩිම ආදරේ මල්ලිටයි නංගිටයි. ඒක මට තේරෙනවා මොකද කවදාවත් මට නම කියලා මිසක් වෙන විදිහකට ආදරෙන් කතා කරලා නැහැ. අපිට එහෙම වෙනසක් නැහැ. දරුවෝ තුන් දෙනාම එකයි. හැබැයි පුංචි හිතට ඒ ප්‍රශ්නේ තියෙනවා. පුංචි හිතට ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා මේ අන්‍යෝන්‍ය ගෞරවය ඊටාම වටිනවා. ඔබ නිතර අහන ගාථාවක් තියෙනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං. ආයුරාෝග්‍ය සම්පත්තිය ඔහොම දිගට තියෙනවා. අභිවාදනය කරනවා කියන්නේ වන්දනාමාන කරනවා. අභිවාදනය කරනවා කියන්නේ වන්දනාමාන කරනවා. නිච්ඡං අභිවාදන සීලිස්ස සිල්වතුන්ට වැඳුම් පිදුම් කරනවා නම් නිච්ඡං රුද්ධාපචායිනෝ අපචායනයේ. නිච්ඡං කියන්නේ නිතර, රුද්ධා කියන්නේ වැඩි හිටියන්ට. අපචායිනෝ ගරු බුහුමන් දක්වනවා නම් චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ. චත්තාරෝ කිවි හතරයි. ධම්මා කිවි ධර්ම කරුණු. වඩ්ඩಂತಿ කියන්නේ වර්ධනය වෙනවා. චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. දීර්ඝායුෂ ලැබෙනවා. වන්නෝ රූමත් වෙනවා. සුඛං ජීවිතයේ සැපෙන් පිරෙනවා. බලං ජීවිතයේ ශක්තිමත් බලවත් ජීවිතයක් බවට පත් වෙනවා. සහතික ඇත්ත පින්වතුනි. සහතික ඇත්ත. දැන් අපේ ජන විඥානයේ පළපදියම් වෙච්ච ආකල්ප ටිකක් තියෙනවා. Hindu අයගෙත් තියෙනවා, බෞද්ධයන්ගෙත් තියෙනවා. කතෝලික ඉස්ලාම් අයගේ මම එච්චරම දන්නේ නැහැ. Hindu බෞද්ධයන්ගේ තියෙනවා මේ ඇස්වහ කටවහ හෝවහ පිළිබඳව. මෙන්න මේ පෑදීගොඩ කටුනායක අධිවේගී මාර්ගයේ පටන් ගන්න තැන මෙහා පැත්තේ තියෙන කෝවිල ළඟ දැන් ගිහිල්ලා බැලුවොත් දෙහි ගෙඩි 3යි මිරිස් කරල් 3යි කම්බි කූරක දවටලා පාරේ යන රථ වාහන වලට දෙනවා. 150ක් විතර දීලා අරගෙන ඉන්න බස් එකේ ඉදිරිපසින්ම එල්ල ගන්නවා. ඇයි ඒ? ඇස්වහ කටවහ පුච්චන්න. දෙහි වලට මිරිස් වලට කැපිලා යනවලු. අර මලකඩ යන්නත් දෙහි කෑල්ලෙන් අතුල්ලනවනේ නේද? කම්බියක් එහෙම ඇනුනොත් එහෙම කකුලේ මලකඩ යන්න දෙහි කෑල්ලෙන් අතුල්. ඒ තරම් බරපතලයි මේක. මිරිස් කරලුත් ඒ වගේනේ. හරිම අමාරුයි. දැන් ගිහිල්ලා බලන්න. මේ වෙලාවට තියෙන උතන බාස්කට් එකක දාගෙන. එතකොට මේ ජන විඥානය තුල මේවා පළපදියම් වෙලා තියෙනවා. මේ ඉන්න කිසිම නෝනා කෙනෙකුට මහත්තයෙකුට මේවා බොරු මනස්ගත කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ. මොන ආගමිකයෙක් වුණත් මොන ජාතිකයෙක් වුණත්. නූතන විද්‍යාව ඉගෙනගෙන තියෙනවා නම් නූතන විද්‍යාවේ ශබ්ද තරංග, චිත්ත තරංග පිළිබඳව ඔබ පිළිගන්නවා නම් නූතන විද්‍යාවේ පැහැදිලි කරන චිත්ත තරංග, ශබ්ද තරංග ගැන පිළිගන්නවා නම් ඔබට මේක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඇස්වහ කියන්නේ මොකද්ද? මේවා පහදලා දෙන්න විතරයි. ඔබ දන්නවත් ඇති. කෙනෙකුගේ දියුණුව දිහා ඉහළට යෑම දිහා අනේ අපේ අරුට හරියන හරියෑම. ඉරිසියාවෙන් කුහක කමින් දැස් දල්වගෙන බලාගෙන ඉන්නවා. ඒකට කියන ඇස්වහ කියලා. කටවහ කියන කීට වැඩි ටිකක් බරපතලයි, බය හිතෙයිද දන්නේ. ඒ කියන විදිහටම කියන්න මේවට නිකන් ශිෂ්ට සම්පන්න වචන දැම්මා කියලා අමුතුවෙන් අලංකාරයක් ලැබෙන්නේ. තොටනම් එන හතම ගහන්න ඕන. ඒකට කියනවා කටවහ කියලා. හිතේ තියෙන වෛරය, ඉරිසියාව, කුහකකම වචනවලට පිට කර
කැටි කරලා පිට කරනවා. එකෙන් පිට වෙනම ශබ්ද තරංග. ඇස් වලින් චිත්ත තරංග. හෝවහ කියන්නේ ඇස් වලින් පිට කරන්නෙත් නෑ, කටින් පිට කරන්නෙත් නෑ. බතා වැළඳගෙන සිපගෙන අනේ අම්මේ මේකට හරියන හරියෑම. සුසුම් හෙලනවා. හූල්ලනවා. ඒකට කියන හෝවහ කියලා. මේවා නූතන විද්‍යාවට අනුව සත්‍යයි. එහෙමනම් නිසි තැනදී නිහතමානීව ගරු කළ යුත්තට ගරු කරනවා නම් අර කියපු ධර්ම කරුණු 4 වැඩෙනවා. ඇයි? ඔබ ගරු කරලා යනකොට අනිත් කෙනත් එක්ක කියයි ඔයා හොඳට හොයලා බලන්න, ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න. අපේ ආයතනේ ඔය තරම් හොඳ මිනිස්සෙක් නෑ. හරි හොඳ ගතිගුණ තියෙන කෙනෙක්. දෙක්ක දුටුව තැනදී ඕනෑම කෙනෙක් එක්ක hina වෙලා ආදරයෙන් බොහොම ගෞරවණීය විදිහට කතා කරන ඒ වගේ මිනිසුන්ට තමයි හරියන්න ඕනේ. නිරායාසයෙන් මේ ආශිර්වාද දෙනවා. එතකොට ආයුෂයේ වර්ණයේ සැපේ බලය ලැබෙනවා. ඒ නිසා වැඩිහිටියන්ට ගරු කිරීම සත්පුරුෂ ගුණයක්. දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබන්න හේතු වෙන පින්කම. ඔබ අහනවා නම් පැය 5ක් වුණත් මම මේ බණ ටික විස්තර කරන්න. පැයෙන් අවසන් කරන්න බය වෙන්න එපා. පැය 5ක් කියන්න පුළුවන්. මේවා පරිපූර්ණව කතා කරන්න පුළුවන් සමාජ සිද්ධිත් එක්ක ඕන හැටියට. තුන්වෙනි කාරණය සංහං සකිල සම්භාෂා. ඊටාම වැදගත් එක. ප්‍රියශීලී ආදරණීය වචන කතා කරන්නලු. ආයතනයකට අවශ්‍යම කරන දෙයක්. ගරු බුහුමන් කියන අන්‍යෝන්‍ය ගෞරවණීයත්වය, ඊළඟට එකිනෙකාට ආදරණීය ආමන්ත්‍රණය. ඊටාම වටිනවා. ලෙන්ගතුකම අන්‍යෝන්‍ය සබඳියාව ඇති කරන දෙයක්. පෞල් ජීවිතයට යන්නකෝ. මේ ඉන්න ඔක්කොම මේ අර බණමඩුවේ ඉන්න ශ්‍රාවක පිරිස නෙමෙයිනේ මට හම්බෙලා තියෙන නිසා හරි සතුටින් නිදහසේ බණ කියන්න පුළුවන්. දැන් අපි හැම කෙනෙක්ම මේ ඉන්න මම නෙමෙයි අපි හැම කෙනෙක්ම මේ පෙම්වතුන් පෙම්වතියන් හැටියට අපේ මතකයක් තියෙනවානේ. දෙදෙනෙක් දැන හඳුනාගෙන පෙම්වතියක් පෙම්වතෙක් හැටියට ඇසුරු නිසුරු කරන කාලේ එකිනෙකාට මොනතරම් ආදරෙයිද? එකිනෙකා ආමන්ත්‍රණය කරගන්න මොනතරම් සුන්දර ලස්සන ආදරණීය වචන තියෙනවද? මං මතක් කරන්න ඕනේ නෑනේ, ගැලපෙන්නේ නෑනේ බණකට නේද? ඒ නිසා ඔබට මතක් වෙනවා ඇතිනේ. එකිනෙකා ආමන්ත්‍රණය කරගන්න බොහොම ආදරණීය වචන තියෙනවා. පෙම්වතුන් හැටියට ඇසුරු කරන කාලේ. ඔය පෙම්වතුන් හැටියට ඇසුරු කරන කාලේ පෙම්වතියට පෙම්වතා, පෙම්වතාට පෙම්වතිය හදිසියේ කේන්ති ගිහිලා තමුසේ කියලා කිව්වොත් මොකද වෙන්නේ? සතියක් තරහ වෙලා ඉන්නවා. තමුසේ කියලා කිව්වොත් සතියක් තරහ වෙලා ඉන්නවා. අවුරුදු 3-4ක් එහෙම ආදරය කළා දෙන්නත් එක්ක වැඩිහිටියන්ගේ ආශිර්වාද මැද්දේ විවාහ වෙලා දැන් අවුරුදු 5ක් විතර වෙනවා දරුවෝ දෙන්නෙක් විතර හැදිලා පෞල් ජීවිතේ. පෞල් බරත් ඇවිල්ලා හැම එකකින්ම මනස පිරීලා දැන් තමුසේ නොකියා ආදරෙන් කතා කරොත් නෝනා මහත්තයාගෙන් මහත්තයා නෝනාගෙන් අහනවා මොකද අනේ ඔයා කාලයකට පස්සේ මට ආදරෙන් කතා කරේ. හැමදාම ඔහොම ඉන්නකෝ. දැන් ආගන්තුකයි ආදරෙන් කතා කරන එක. ඉස්සෙල්ලා ආදරෙන් කතා කරන්නේ නැතුව තමුසේ කිව්වොත් ප්‍රශ්නයක්. දැන් තමුසේ නොකිය ආදරෙන් කතා කරොත් ප්‍රශ්නයක්. බලන්න ඔතනින් නෙමෙයිද පෞල් ජීවිතයේ ප්‍රශ්නවල ආරම්භ වෙන්නේ. කටේ වචන පිට කරන වචනවල තියෙන නොගැලපීම සැරපරුසකමින් නෙමෙයිද පෞල් ජීවිතයේ ප්‍රශ්න පටන් ගන්නෙ. ඒකම තමයි මෙතෙන්ට එන්නේ. යම් කිසි ආයතන ප්‍රධානියෙක් මං හිතන්නේ අපේ තිස්ස මහත්තයා මං හොඳට දන්නවා. මහේෂන් මහත්තයා අද දැක්කේ. මේ දෙන්න හෙට අනිද්දා දිහාට සමුගන්නවා. ඔබ දෙපළ බොහොම සහෝදරත්වයෙන් මෛත්‍රියෙන් බොහොම ලෙන්ගතුව මේ අයත් එක්ක වැඩ කටයුතු කරලා ආමන්ත්‍රණය කරලා හිටියානම් ඔබ දෙපළ විශ්‍රාම ගිහිල්ලා කාලාන්තරයක් යනකම් මේ ඉන්න අය ඔබ ගැන වර්ණනා කරයි. අරුමු වරෙන් ඵලයන් තමුසේ අරකයි මේකයි කියලා කිව්වනම් මේකයි ඉන්නකම් මිනිසුන්ට කතා කරන්න දන්නේ හොඳ වැඩේ ගියේක. එහෙම කියන්නේ. එහෙමයි කියන්නේ. බලන්න අපි සේවයක් කරලා විශ්‍රාම ගිහිල්ලා ඒත් ආයතනයේ මිනිස්සු අපිව තවමත් ගරහනවා. මොකක්ද හේතුව? පෙර කර්මෙද? ග්‍රහබලද? නෑ. මේ දුර්වලතාවය. ආදරණීය වචන කතා කරන්න මේ ලෝකේ එක එක යంత్ర මන්ත්‍ර ගුරුකම් තියෙනවානේ. මම නම් පිළිගන්නේ ඕන කෙනෙකුට මම අභියෝග කරනවා. පුළුවන් නම් මම ඒ යන සියලු වියදම දරන මට කොඩි විනයක් කරන්න. කීයටවත් බෑ. මම ඕන කෙනෙකුට අභියෝග කරනවා. මම ඒව පිළිගන්නේ නෑ. නමුත් යంత్ర මන්ත්‍ර ගුරුකම් තියෙනවානේ. මිනිස්සු විශ්වාස කරනවානේ. මොතට මතක තියාගන්න. ප්‍රියශීලී ආදරණීය වචනේ තරම්
වසී මන්ත්‍රයක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. ඕන කෙනෙක් දෙපතුලට ගෙන්න ගන්න පුළුවන්. මම 2009 ඉඳන් මාධ්‍යයෙන් බණ කියන්නේ. මගේ ජීවිතයේ සමහර අත්දැකීම් තියෙනවා බොහොම අපූර්ව ඒවා. ඔබ කිව්වට පිළිගනී දන්නේ මට මේ අර සාමාන්‍ය බණමඩුවක් නෙවෙයි හින්දා මං කියන්න. ගුවන් විදුලියේ ස්වදේශීය සේවයේ මගේ ධර්ම දේශනාවන් අහලා කටහඬට වසඟ වෙලා ටිකක් ආඩම්බරයකුත් ඇති වෙන අප්පා එක කියනකොට අවුරුදු 83ක විශ්‍රාම ගිය විදුහල්පති නෝනා කෙනෙක් මට ලියුමක් ලියලා තියෙනවා. ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි. පින් සිද්ධ වෙයි අර CD එකට පත්‍රිකාවට දාන්න එපා. මං තව ටිකක් මේකේ ඉන්න ඕන. ඒ අම්මා මැරුණා. කවුරු හරි ආවොත් මං පෙන්වන්නේ නැහැ. අවශ්‍ය නම් නිකන් මෙන්න මෙහෙම කියලා මෙන්න බලන්න කියලා පෙන්වන්න. කියවන්න දෙන්නේ නැහැ මම කීයටවත්. ඒ අම්මා මැරුණේ මොකද දන්නවද? මාව බලන්න නැතුව පැරලයිස් වුණා මොලේ නහරයක් පුපුරලා. මාව දැකලා නැහැ. මගේ කටහඬට වසඟ වෙලා. නිසා ප්‍රියශීලී ආදරණීය වචනේ කියන්නේ මට මේ එක සාධකයක් විතරයි කිව්වේ. තව කියන්න නැති රහස් ගොඩක් තියෙනවා වෙන දවසක කියමු. එතකොට මේ විදිහට මේ ලෝකෙම අවනත කරගන්න පුළුවන් ප්‍රියශීලී වචනේ. සත්පුරුෂ ගුණයක් දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලබන්න හේතු වෙන පින්කම. ආදරණීය වචන කතා කරන්න. දරුවන්ටත් එහෙමයි. දරුවෝ මුරණ්ඩුයි සැරපරුසයි කියනවා. මං ගාවට දරුවෙක්ගේ ප්‍රශ්නයක් ගෙනකොට මම මුලින්ම දුරකථනෙන් කතා කරලා හෝ අම්මට හෝ තාත්තට තනිවම එන්න කියලා මං අහගන්නවා දරුවගේ අඩුපාඩු මොනවද කියලා. ඇයි අම්මලා පුරුදු වෙලා තියෙන්නේ? අයියෝ ඔයාගේ දරුවා නම් කොහොමද අප්පා මට නම් එපා වෙලා තියෙන්නේ ඉස්කෝලේ නිවාඩු දෙනවා කියන්නේ මගේ හිතේ ගින්දර. මට එපා වෙන පුදුම වදයක් මේ ළමයි ගෙදර ඉන්නකොට. යන්න තැන දරුවගේ අඩුපාඩු කියනවා. ඔබේ මහත්තයා, ඔබේ නෝනා ඔබ යන තැන ගැරහීමට ලක් කරනවා නම් මොකද වෙන්නේ? මහත්යත් එක්ක ගමන් යන එක නතර කරනවා. මගේ ඔළුවේ කැක්කුම් වගේ වාගේ හිල්ලා එන්නේ. නෝනත් එක්ක ගමන් යන එක නතර කරනවා. කවදාකවත් සමාජයේ ඉස්සරහා තමන්ගේ ප්‍රශ්න ගේ ඇතුලේ විසඳ ගන්න. සමාජයේ ඉස්සරහා ඔබේ දරුවා හැල්ලුවට ලක් කරන්න එපා. අවමානයට ලක් කරන්න එපා. බිරිඳ අවමානයට ලක් කරන්න එපා. ස්වාමියා අවමානයට ලක් කරන්න එපා. ඊළඟට හතරවෙනි කාරණය ප්‍රියශීලී වචන කතා කරන්න. තුන්වෙනි කාරණේ. තව හතරවෙනි එක පේසුනේ යප්පහ. දෙදෙනෙකු අතර තියෙන ඇයි හොඳයිකම නැති කරනවලු. දෙන්නෙක් අතර තියෙන හිතවත්කම නැති කරන්න පුළුවන් මොනවා කරලාද? කියලා මමත් අදයි අප්පා දැනගත්තේ. මං හිතුවේ අර මේ හෙට අනිද්දා දිහාට පොසොන් පොයෙන් පස්සේ සීනිගම දේවල්ට ගිහලා මිරිස් ටිකක්වත් අඹරනවද කියලා. නැත්නම් හොඳ කපු මහත්තයෙක් හොයාගෙන වස් කවියක්වත් කියන්න හිතාගෙන හිටියා. දැන් ඊට වැඩි දේවල් මට මේකෙන් හොයාගත්තා. කේලමලු ඊට වැඩි ඔව් කේලම තරම් බරපතල දෙයක් මේ ලෝකේ නැහැ. කේලම තරම් බරපතල දෙයක්. කෙනෙකුගේ උසස් වීම නැති කරන්න පුළුවන්. හොඳට ආයතනයේ සේවය කරගෙන ආයතන ප්‍රධානීන්ට සහයෝගය දක්වමින් ආයතනයටත් හිතයිශීව ඉන්න කෙනෙක් ඉන්නවනම් හිමීට ගිහිල්ලා කියයි සර් ඉතින් මං කේලමක් කියනවා කියලා හිතන්න එපා. සර් දන්නේ නැහැ ඔය මිනිස්සයා මෙහෙමයි. සමහර වෙලාවට මේ සහෝදරයෝ එකට එකම සහෝදර පිරිසක් ඉන්නේ. දවාලට උදේට කෑම එක දිග ඇරගෙන කනවා නෝනලා මහත්තුරු එකට. අනේ මේක බලාගෙන ඉන්න ඇස් වලට කටු වහිනා වගේ. බොහොම අමාරුවෙන් කොහෙන් හරි ටෙලිෆෝන් නම්බරේ හොයාගෙන නෝනට කතා කරලා කියන මමත් ඉතින් අම්මා කෙනෙක් මමත් ඉතින් නෝනා කෙනෙක් මං දන්නවා ඔයා කොයිතරම් ඔයාගේ මහත්තයා වෙනුවෙන් කැපෙලා ඉන්නද කියලා. ඒ වුණාට ඔයාගේ මහත්තයා නම් එහෙම නෙමෙයි පොඩ්ඩක් හොයලා බලන්න. ගෙදරට කෝල් කරලා කියන මේක කියනකන් ඉන්දියන්නේ නැහැ. නෝනටත් එහෙමයි. අනේ මේ ඔයා ගැන ගොඩක් මේ හිතවත්කමින් මම මේ කියන්නේ. ඔයාගේ නෝනා නම් මෙහි මේ අමුතුම විදිහකට ජීවත් වෙන්නේ. ඔයා ටිකක් හොයලා බලන්න අපරාධي මම මේ දරුවෝ ගැන හිතලයි මම මේ පණිවිඩය කියන්නේ කේලමක් කියලා හිතන්නවත්. මෙහෙ නෙමෙයි ලංකාවේ අනිත් ආයතන වල එහෙමයි. මෙහෙ නම් එහෙම ඇත්තෙම නැහැ. ඔව් මං අදනේ ආවේ. මෙහි ගැන මං දන්නේ අනිත් ආයතන මං කියන්නේ රජයේ ආයතන ගොඩක් තැන් වලට මං යනවා කියලා. මෙහි අපෝ එහෙම නැහැ. මෙහි ගැන නෙවෙයි මං කිව්වේ අනිත් ආයතන ගැන ඔබ දැනගන්නකො එහෙම කියලා. ඔව් ඔබට මේ විස බීජ ටිකින් ටික එනවනේ උහුලකට පාවෙලා. ඒව ගන්න එපා කියන එකයි කිව්වේ. හරිද? නිදිමතයි වගේද? මං දැක්ක නිකන් කකුලෙන් ඇදලත් ඇහැරවනවා.
කමක් නැහැ. ඉතින් මං නැලවිලි ගීයකුත් කියන්නම් අඩුපාඩුවක් වෙන්නේ නැත්නම්. පිස්සුණු කියා සංග දෙනමක් ભેද කොට පැසුණු එකෙක් නිරයේ කල්පයක් සිට මුහුණු කුණුව තව පේතව විඳ ගැහැට පිස්සුණු බසක් නොකියව්වද පටන් කොට පිස්සුණු කියා සංග දෙනමක් ભેද කොට කේලම් කියලා හාමුදුරුවෝ දෙන්නේ ભેද කළා. සංඝ ભેදය කියන්නේ මොන වගේ පාප කර්මයක්ද? ආනන්තරේ පාප කර්මය. 8ක් තියෙනව නේද? ඔවුලු. ඒකටත් ඔළුව වනනවා. හාමුදුරුවෝ කියනවා නම් අපි ඔළුව වනන්නා. 8ක් තියෙනවා කියනවා ඒකටත් ඔවුලු. ඔව්. පංචානන්තරේ පාප කර්ම වලින් එකක් සංඝ ભેදය අපි ඉස්සෙල්ලා කතා කරා. පිස්සුණු කියා සංඝ දෙනමක් ભેද කොට කේලම් කියලා හාමුදුරුවෝ දෙන්නේ ભેද කළා. මොකද උනේ? පැසුණු එකෙක් නිරයේ කල්පයක් සිට. දවසක් දෙකක් නෙමෙයි. නිරයේ කල්පයක් පැහිලා තියෙනවා. කල්පය කියන එක සංඛ්‍යාමය වශයෙන් දක්වලා නැහැ. උපමාමය වශයෙන් දක්වලා තියෙන්නේ ඔබ දන්නවා යොදුනක් දිග පළල උස එකකට පිරීලා ඉතිරලා යන අබ දානවලු. අඹ නෙමෙයි අබ දානවලු. අවුරුදු 100කට එක අබ ඇටයයිලු අරින් කරන්නේ. අයින් කරලා ඔකේ අබ ටික ඉවර වුණත් කල්පය ගෙවිලා ඉවර වෙන්නේ නැල්ලු. විද්‍යාත්මකද? ඔව් විද්‍යාත්මකයි. පස්සේ එන්න කතා කරන්න. මට මේ වෙලාව නෙමෙයි තව මිනිත්තු දෙකක් තුනක් තියෙන්නේ. මේ විද්‍යාත්මකව තහවුරු කරගන්න ඕන. එච්චර කාලයක් නිරයේ පැහිලා මොකද උනේ? මුහුණු කුණුව තව පිහිටව විඳ ගැහැට. මම 2010 ඉඳන් මනෝවිද්‍යා උපදේශකවරයෙක් හැටියට මේ සමාජයත් එක්ක කටයුතු කරන්නේ. ලස්සන තරුණ ගැහැණු ළමයි පිරිමි ළමයි අපි ගාවට එනවා මෙන්න මෙහෙම කියනවා. අනේ හාමුදුරුවනේ මං ඉස්සර හොඳට රස්සාවක් කරා යාළුවෝ ඇසුරු කරා විනෝදෙන් ජීවත් වුණා. දැන් නම් කාලෙක ඉඳන් ගෙයින් එළියට බහින්නේ. මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්නේ? අනේ හාමුදුරනේ යාළුවෝ කියනවා ඔයා කතා කරනකොට ඉවසන්න බෑ කටගඳයි. ඔයා ලං වෙනකොට පුදුම විදිහේ දහඩිය ගඳක්, මුත්‍රා ගඳක් ඔයා ළඟින් වහනේ වෙනවා. අපේ හාමුදුරනේ මම බඩ විරේක කරා, ලය විරේක කරා. ඉංග්‍රීසි බෙහෙත් කළා, සිංහල බෙහෙත් කරා. කිසිම දෙයකින් මට විසඳුමක් නැහැ. වෙලාවකට හිතෙනවා ජීවිතේ නැති කරගන්න. පින්වතුනි කල්පනා කරලා බලන්න. සියලු භෞතික ප්‍රතිකාර වලින් විසඳුනේ නැත්නම් පෙර කර්ම ශක්තිය නෙමෙයි කර්ම දෝෂ නෙමෙයි කියලා කාටද කියන්න පුළුවන්. එනිසා කේලම් කීම කියන්නේ බරපතල අකුසල කර්මයක්. එනිසා ඒකෙන් මිදෙන්න දිව්‍ය ලෝකේ සක්‍ර දේවේන්ද්‍රයා කේලම් කියන මිනිහෙක් වුණොත් කොහොම වෙයිද අප්පා? එනිසා කේලම් කීමෙන් තොර වෙන්න සත්පුරුෂ ගුණය. ආයතනික සාමකාමී බව. තියෙන පුංචි ගැටලුව මහ විශාල ගැටලුවක් බවට පත් වෙනවා කේලම් කියන අය හිටියොත්. තියෙන ගැටලුව එතනම නිවිලා යනවා. එතනම දැන් මේ පැදුර උඩට ප්ලාස්ටික් පැදුර උඩට අපි හඳුන් කූරු පත්තු කරලා දාපෝ ගිනි කූර වැටුනොත් මොකද වෙන්නේ? පැතිරෙනවා. මේ ටයිල් එක උඩට වැටුනොත් මොකද වෙන්නේ? නිවිලා යනවා. එනිසා අර ඒවට අවශ්‍ය කරන පොහොර තියෙන තැන පුංචි ගිනි පුපුරක් වැටුනොත් ඒක මහ විශාල ගින්නක් බවට පත් වෙනවා. එහෙම නැති තැනකට වැටුනහම එතන මේක නිවිලා යනවා. එනිසා ඔබේ ආයතනයේ ඒ தත්ත්වයටපත් කරගන්න. ඒ தත්ත්වයටපත් කරගන්න. තව කරුණු තුනක් තියෙනවා. වෙලාව 10:00යි කෙටියෙන්ම මතක් කරලා දෙන්න. මච්චේර විනයේ යුත්තං සත්‍යං කෝධාබි බුන්නරා. අපි කරුණු 4ක් කිව්වා මේ වෙනකොට. මච්චේර විනයේ යුත්තං කියන්නේ මසුරු කමින් තොර වෙන්න. ඒ කියන්නේ දන් දෙන්න කියන එක. දානානිසංස ගැන අපේ බෞද්ධයෝ මටත් කියලා දෙයි. ඒකනේ පාරටවත් බහින්න බැරි වෙන්න දන්සල් දෙන්නේ වෙසක් කාලෙට. සාරහන් කරපු එකම දේ තමයි හොඳ වෙසක් පින්කමක් සමරන්න බුදු දහම ලංකාවට ආවත් හරි අපේ මිනිසුන්ට අවස්ථාව උදා කරලා දුන්නා. ඒ මිනිහට ඒ පින මැති අප්පා කරපු ඔක්කොටම වඩා පව් හේදිලා යන්නේ. නැත්නම් බුදුහාමුදුරන්ට තුරුණුවන්ට අවමන් කරන දවසක් වෙසක් පොයේ තරම් තවත් නැහැ. නිසා සහරාන් හොඳ වැඩක් කරා. අනිත් පැත්තෙන් ඒ ගැන අපි කනගාටු වෙනවා. නමුත් එක පැත්තකින් අර හැම කළු වලාකුලකම රිදී රේඛාවක් තියෙනා වගේ එහෙමත් දකින්න පුළුවන්. එතකොට මේ මසුරු කමින් තොර වෙන්න ඕන. යම් නිකම් මේ සීතල ගතිය යන්නත් එක පොඩි දෙයක් කරමු හැමදේනම කාරුණික වෙලා මේ අත් අරගෙන හොඳට මිට මොලවන්න. දත් මිටි කන්න ඕනේ සාමාන්‍ය විදියට. ඔව්. දිගහරින්න. තවත් දෙසරයක් අපි කරමු. දිගහරින්න.
දිගහරින්න. මිට මොලව ගත්තාමද පහසු දිගහැරියාමද? විස්තර කරන්න වෙලාව නෙමෙයි. අත්හරින්න තමයි මනසට සැහැල්ලුව දැනෙන්නේ. මට අවශ්‍යයි මේකට කිරි ටිකක් දාගන්න. මට අවශ්‍යයි මේකට පළතුරු යුස ටිකක් දාගන්න. මේක අත්හරින්න කැමති නැහැ. කීයටවත් මට ලැබෙන්නේ. කීයටවත් ලැබෙන්නේ. මීට වැඩි දෙයක් මට ගන්න පුළුවන් මේක අත්හරින්න පුළුවන් නම් විතරයි. ඒක නිසා අත්හැරීම තමයි ජීවිතයේ දියුණුව. අත්හැරීම තුල තමයි මනසට සැහැල්ලුව ලැබෙන්නේ. ගොඩ ගහ ගන්න මනස පීඩාවටපත් වෙන බරයි. ඊළඟ කාරණය සත්‍යං කෝධා බිබුන්නරන් තව කරුණු දෙකයි. සත්‍යවාදී වෙන්නලු ක්‍රෝධයෙන් තොර වෙන්නලු. ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕනේ. මාසෙකට වරක් බණ අහන වෙලාවට විතරයි අපි නම් බිම ඉඳ ගන්නේ. ඔබ වහන්සේ තමයි උඩ ඉන්නේ නේ. එහෙම හිතෙනවද දන්නේ නැහැ. ඔව් මමත් බුදුබණ කියන හින්දා ඉතින් කොහෙවත් වැටෙන්නේ නැහැ. නමුත් මේ ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕනේ නැල්ලු. ඇත්ත කියන මිනිහට වෙන හානියක් නැල්ලු. බිම ඉඳ ගත්ත මනුස්සයාට වෙන හානියකුත් නැල්ලු. මේක හරි බරපතල අකුසල කර්මයක් බොරු කීම. හේතුව මොකද? පුංචි දෙයක් කරලා අනේ මම දන්නේ නැහැ දැක්කේ නැහැ කියලා වහන්න පුළුවන් නම් මනුෂ්‍ය ඝාතනයක් කරලත් මිනිහට ඒක කරන්න පුළුවන්. ඕනෑම පාප කර්මයකට මූලාරම්භයේ සලසන්නේ බොරුව. ඒ නිසා බොරු කියන මිනිහට මේ ලෝකේ කරන්න බැරි අකුසල කර්මයක් නැහැ. මේ අද්දකින් මේ දක්වා කාටවත් ඡන්දෙ දීලා නැහැ. අවුරුදු 42ක් මගේ වයස. කාටවත් ඡන්දෙ දීලා නැහැ. අවුරුදු 9න් පැවිදි වෙනකොට බුදුහාඳුරන්ට දුන්නා. ආයි කාටවත් දෙන්නෙත් නැහැ. නිසා මේ කාටවත් දීලා නැහැ. ඒ නිසා මට මේ කාරණේ කියන්න පුළුවන්. බොරු කියන මිනිහට මේ ලෝකේ කරන්න බැරි අකුසල කර්මයක් නැහැ. අපේ රටේ එහෙම පිරිසක් ඉන්නවා 225ක් ඉන්නවා අප්පා. සිවුරු දාගත්ත අයත් ඉන්නවා. උන්දලත් ඒ වගේමයි. ඔව්. ඒ 225 තරම් අනේ උදේ කරලා අනේ අපි දන්නා එහෙම එකක් වෙලා තියෙනවද? සමහර අය කියනවා පත්තරෙන් දැක්කා Facebook එකෙන් දැක්කා මං හොයලා බලන්නම්කෝ. එහෙමත් කියනවා. එහෙම තියෙනවා. නිසා බොරු කියන මිනිහට මේ ලෝකේ කරන්න බැරි අකුසල කර්මයක් නැහැ. ඔබ දන්නේ නැහැ බොරුවෙන් ඔබ කොතෙන්ටද පිරිහිලා තියෙන්නේ කියලා. ඔබේ දරුවා පිරිහිලා, ඔබේ පවුල පිරිහිලා. ඒ නිසා සත්‍ය ගරුක වෙන්න සත්පුරුෂ ගුණයක් දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබන්න හේතු වෙන පින්කම. ක්‍රෝධයෙන් තොර වෙන්න ඕන. අවසාන කාරණය. ක්‍රෝධයෙන් තොර වෙන්න ඕන. දැන් මෙත්තානිසංස ගැන ඔබ අහලා ඇති. හොඳට නිින්ද යනවලු, හොඳට පිබිදෙනවලු. මට මනෝවිද්‍යා උපදේශන ක්‍රියාවලිය තුල හම්බ වෙලා තියෙන ඔබ පිළිගනීද දන්නේ අවුරුදු 16ක් නිදානොගත්ත ගෑනු ළමයි මොරටුවේ. දැන් මන් ළඟ ඉන්නවා දවල් 12ට බාත්රූම් එකට ගිහිලා රෑ 7 වෙනකන් නාන ළමයි. මොකක්ද කියලා හොයාගන්න ඕන නම් අන්තර්ජාලයට ගිහිලා OCD කියලා ටයිප් කරලා බලන්න මානසික රෝගේ හොයාගන්න පුළුවන්. Obsessive Compulsive Disorder කියන මානසික රෝගය. කිරිබත්ජොඩත් එහෙම කෙනෙක් ඉන්නවා. මම මේ කියපු එක්කෙනා නම් මිනුවන්ගොඩ. කිරිබත්ජොඩත් එහෙම ළමයෙක් ඉන්නවා. අම්මා කෙනෙක් අවුරුදු 1කමාරක දරුවෙක් ඉන්නවා. පැය භාගෙන් භාගයට වතුර බේසෙමි උබනවා. පැය භාගෙන් භාගයට වතුර බේසෙමි. එතකොට හොඳට නිින්ද යනවලු, හොඳට පිබිදෙනවලු, නරක හීන පේන්නේ නැල්ලු, වසවිස ගිනි වලින් හානි වෙන්නේ නැල්ලු. ඊළඟට දෙවියෝ මිනිස්සු අමනුෂ්‍යෝ සියලු දෙනා ප්‍රිය කරන ওই විදිහට ආනිසංස 11ක් මෙත්තානිසංස කියන සුඛං සුපති සුඛං පටිබුඤ්ජති ওই විදිහට තියෙන ඔබ අහලා තියෙනවා දන්නවා මෙත්තානිසංසේ. එතකොට මේ මෛත්‍රී කිරීම ක්‍රෝධයෙන් තොරව ජීවත් වීම. අපි කියනවා එකිනෙකාට ඔච්චර කේන්ති ගන්න එපා ඉක්මනට වයසට යයි. ඔච්චර hina වෙන්න එපා තව ලස්සන වෙයි. මේ දෙකම සත්‍යයි. කේන්ති ගන්නකොට රුධිරේ රත් වෙනවා. සෛල පුච්චනවා. වයසට වඩා වැහැරුණු බවක් පෙන්වනවා. ගොඩාක් දුක්බර ජීවිතයක් ගත කරන කෙනෙක් ලෙඩ වෙලා, කේඩෑරි වෙලා, ඇඟ කෙට්ටු වෙලා යන්නේ ওই කියන தත්ත්වය මත. ඊළඟට සතුටින් ඉන්නකොට සෛල පෝෂණය කරනවා, රුධිරය පිරිසිදු වෙනවා, සෛල පෝෂණය කරනවා. වයසට වඩා තරුණ බවක් පේනවා. මෙතන නම් මට නම් පේන හැටියට තව අවුරුදු 10කින්වත් විශ්‍රාම යන්න කෙනෙක් නැහැ වගේ පේන්නේ. ඔක්කොම ඒ තරම් සතුටින් ඉන්නේ. එච්චර සතුටින් ඉන්නේ. මනස හොඳට පිරිසිදුව ලස්සනට ඉන්නකොට වයසට වඩා තරුණ බවක් පේනවා. හැම වෙලාවෙම පිච්චි අනිත් අයට ඉරිසියාකම් කර ඉන්නවනම් මොකද වෙන්නේ? අවුරුදු 25 කෙනත් වෙන්නේ 65 කෙනා වගේ. ඒ නිසා ඉතින් මේ දැන් නිකමට ගන්නකෝ සරලව ගත්තොත් එහෙම සමාජීය වශයෙන් ගත්තොත් එහෙම
නෝනාගේ රූපෙට කොච්චර ප්‍රිය කරලාද නෝනා විවාහ කරගත්තේ. මහත්තයාගේ කඩව මොනතරම් ඇලුම් කරලාද මහත්තයා විවාහ කරගත්තේ. ඔච්චර එකිනෙකාට ප්‍රියමනාප වෙලා විවාහ කරගෙන එක වහලක් යට ඇවිල්ලා අර බත් එක ඉදෙනකන් තියෙන ප්‍රශ්න තියෙනවනේ. ඔය වගේ ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවට මහත්තයා අර ලස්සන නෝනා ගැන කිව්වද අනේ බම් බලන්න එපායි අපේ ගෙදර ගෑනිට කේන්ති ගියාම සීදේවි මූණ කියලා කිව්වද? අම්මෝ අපේ ගෙදර ගෑනිට කේන්ති ගියාම තනිකර යක්ෂණියා. එයා සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මහත්තයාට කේන්ති ගියාම අම්මෝ අපේ මිනිහට කේන්ති ගියාම අම්මෝ යකෙක්. මම නම් කුස්සිය පැත්තට එලා මොකක් හරි වැඩක් කර ඉන්නවා. එයාත් එක්ක පැටලෙන්න යනවා. අපි කියන්නේ කොහොමද? මට කේන්ති ගියාම මාව දරා ගන්න බෑ. ඇස් වලින් කඳුළු පිට වෙනවා. වෙවුලනවා. තනිකරම විකෘතිලා. අද උදේ වැඩට එන්න ඉස්සෙල්ලා විනාඩි කීයක් 45ක් විතර මේ ශරීරය ලස්සන කරන්න ඇති. ඒ ශරීරයේ පුංචි ක්‍රෝධයකින් තරහ සිතුවිල්ලකින් ඔය තරම් විකෘති වෙන බව දන්නවනම් මිනිස්සු පුළුවන් තරම් මෛත්‍රී භාවනාව වඩනවා. මෛත්‍රී භාවනාව වඩනවා. ඒ නිසා මෙන්න මේ කරුණු ටික ඔබ හිතට ගන්න. වදපු හදපු අම්මට තාත්තට සලකන එක. අම්මේ තාත්තේ හොඳ අම්මා කෙනෙක් වෙන්න තාත්තා කෙනෙක් වෙන්න. ඊළඟට ගරු කළ යුත්තන්ට නිහතමානීව ගරු කිරීම. අපේ ආයතනයේ කා අතරවත් ඇන කොටා ගැනීම වාද ભેද නැහැ. අපි එකිනෙකාට ගෞරවණීය විදිහට ඉන්නවා. අපි එකිනෙකාට බොහොම ආදරණීය විදිහට කතා කරනවා. තුන්වෙනි කාරණේ පිරිසීලි වචන, ස්නේහවන්ත වචන. හතරවෙනි එක එකිනෙකා රණ්ඩු සරුවල් කරවන ඇන කොටවන කේලම් කීමෙන් තොර වෙනවා නම් අපේ ආයතනේ ඒව නැහැ. අපිට කාට හරි යම්කිසි විපත්තියක් කරදරයක් වුණාම අපි සියලු දෙනා එකවන්ව එකතු වෙලා පරිත්‍යාගශීලීව එයා වෙනුවෙන් කැප වෙලා එයා ගොඩ ගන්න උත්සාහ කරනවා නම් අපි හැම වෙලාවෙම එකිනෙකාට උදව් කරගෙන පරිත්‍යාගශීලීව ජීවත් වෙනවා නම් අපි අතර බොරු නැහැ, එකිනෙකා මුලා කරන වගේ බොරු නැහැ. අපි එකිනෙකාට බොහොම විශ්වාසනීයත්වයෙන් කටයුතු කරන්නේ. අපි අතර ගැටුම් නැහැ. අපි එකිනෙකාට බොහොම ප්‍රියමනාපයි. ඒ විදිහට කටයුතු කරන නම් අපේ ආයතනේ මොනතරම් ලස්සන වේද? මගේ ජීවිතේ කොච්චර ලස්සන වේද? අපේ ආයතනේ එහෙම වෙනකොට හැම කෙනෙක්ම එකිනෙකාගේ කරගන්නවා. මා ළඟ ඒ ಗುಣ තියෙනවා නම් කෙනෙක් ඇහුවොත් කොහොමද අහවලා? අනේ බෝධිසත්වෙක් වගේ ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න. හරි හොඳ කෙනෙක්. එහෙම කියාවි. ඉතින් මේ කරුණු හතම ඔබට රකින්න බැහැ කියලා හිතෙනවා කියන්නකෝ. මේකෙන් තුනක් රැක ගන්න පුළුවන් එක දෙයක් කළොත්. වැඩේ තියෙන්නේ මම ඒක මොකද්ද කියලා කියපු ගමන් ඔබ කියයි අනේ හාමුදුරනේ අනිත් හතරම රකින්නම් ඕක නම් ටිකක් අමාරුයි. පින්වතුනි මේකෙන් තුනක් රැක ගන්න පුළුවන් කට රැකගත්තොත්. නපුරු කැත කුණුහරුප කියන්නේ කටින්. කේලම් කියන්නේ කටින්. බොරු බස් කියන්නේ කටින්. කට රැකගත්තොත් මේකෙන් තුනක් පහසුවෙන් රැකෙනවා. සක්‍ර දේවේන්ද්‍රයෙක් නුනත් සාමාන්‍ය දෙවියෙක් හරි වෙන්න පුළුවන්. ඒ නිසා කට රැක ගැනීම ඊටාම වටිනවා. අපි පැරණු මෙන්න මෙහෙම කිව්වා. මහානිල් සුවඳමය කුඩ මසු පිලි ගඳමය දෙකට එක දියමය කියලා දෙන්නකෝ අප්පා මතක් වෙන්නේ නැහැ. බොහොම පිං බොහොම පිං. යාන්තම් අමතක ගිහින් අපේක මතක් කරලා දුන්නා. හරි එහෙනම් අපි ඔක්කොම කියමු. අපි ඔක්කොම එකට කියමු බණ ටික අවසන් කරන්න. මහානිල් සුවඳමය කුඩ මසු පිලි ගඳමය දෙකට එක දියමය හොඳට නරකට දෙකට කටමය. මානෙල් සුවඳ වහනේ වෙන්නේ වතුර වලේ. මාළුවන්ගේ පිලි ගඳ වහනේ වෙන්නේත් වතුර වලේ. ඒ නිසා හොඳටයි නරකටයි දෙකටම කටමයි. පින්වතුනි මේ පඩි පෙළවල් නැගලා එහාට මෙහාට ටයිල් පොළවේ වැස්සට වතුර වැටලා තෙමිලා තිබුණොත් ඇවිදිනකොට පරිස්සම් නොවුනට කමක් නැහැ. පොඩි නිවාඩුවකුත් අරගෙන ගෙදර මාසයක් දෙකක් ඉන්න පුළුවන්. හන්දිපත් කැඩිලා. ගැටලුවක් නැහැ කොහෙන් හරි බෙහෙත් කරලා නැගිටින්න පුළුවන්. මාස දෙක තුනකින් හරි නැගිටින්න පුළුවන් හන්දිපත් කැඩුණා. නිසා පයලිස්සලා වැටෙනවට ඒ තරම් ප්‍රවේශම් නොවුනට කමක් නැහැ. ඒ උනට වැටෙන්න එපා. පයලිස්සලා වැටුණට ප්‍රවේශම් නොවුනට කමක් නැහැ. හැබැයි දිවලිස්සන එකෙන් කටලිස්සන එකෙන් ප්‍රවේශම් වෙන්න. විශ්‍රාම ගියත් ආයතනෙන් මාරු වෙලා ගියත් කවදාක්වත් ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ තුවාලේ සුවපත් වෙන්නේ නැහැ.
කියයි අම්මෝ අපේ ආයතන හිටපු ලොකුම බෝම්බේ කතා කරන්න දෙයක් නැහැ. හරියට මුළු දිවයිනටම සාම විනිසුරු පදවිය වගේ ඒක මැකෙන්නෙම නැහැ. මැරෙනකන් තියෙනවා. නිසා කට ලිස්සන එකෙන් දිව ලිස්සන එකෙන් ප්‍රවේශම් වෙන්න ගොඩක් ප්‍රශ්න තියෙන්නේ අප්පා කට නිසා. දියවැඩියාව තියෙන්නේ කට නිසා. කොලෙස්ටරෝල් තියෙන්නේ කට නිසා. නිසා කට පරිස්සම් කරගත්තොත් ගොඩක් දේවල් අපිට සුවපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රියමනාප චරිතයක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. කාල වේලාව ගොඩක් ගත වුණා. ඉතින් ඔබට ගොඩක් ආදරයෙන් ආරාධනා කරනවා ජීවිතය හදාගන්න. අපේ මේ ජීවිතය හරිම දුර්වලයි. මනුෂ්‍යත්වයේ ලැබීම ඉතාම දුර්ලභයි. ගර්භාෂයේ පිළිසිඳ ගන්න කලල සියල්ලම මේ ලෝකෙට ඉපදුනාද? නෑ. කී දහක් මැරෙනවාද? මෝරලා දසමාසයක් ගිහලා කොච්චර මැරෙනවාද? අම්මගේ පුංචි අත්තර දීමෙන් මැරෙනවා. ඉපදුනාට පස්සේ පෙකණි වැල කපනකොට බැරි වෙලාවත් මොනවා හරි විස බීජයක් මලකඩ ටිකක් තිබුණොත් ඒත් මැරෙනවා. එහෙම අවදානම් ජීවිතයකින් මෙච්චර දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබපු අපි මේක පෞකාරයි කියලා හිතන්න එපා. මේක කාලකන්ණී කියලා හිතන්න එපා. කරුමක්කාරයි කියලා හිතන්න එපා. ඒ ඔබේ වරදින් ඒ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. මේක හරිම සුන්දරයි. මේක හරිම ලස්සනයි. මේ ජීවිතේ නාස්ති කරගන්නේ නැතුව මෙලොව සැනසෙන්න පුළුවන්. පරලොව සැනසෙන්න පුළුවන් ජීවිතයක් බවට පත් කරගන්න වෙර වීරිය දරන්න කියලා සිහිපත් කරමින් ධර්මානුශාසනාව අවසන් කරනවා. අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා අපිට ආරාධනා කරේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක තිස්ස ප්‍රියන්තද සිල්වා මැතිතුමන් මා දැනට වැඩ ඉන්න කඩවත බිම්බාරාම විහාරස්ථානයේ ප්‍රමුඛ පෙළේ දායක යුවලක් අපේ තිස්ස ප්‍රියන්තද සිල්වා මහත්මයා නෝනා මහත්මිය ඒ දියණිය විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වලට සුවිශාල දායකත්වයක් දක්වනවා. ඉතින් එතුමා බොහොම කල්ැතුව මට මේ ආරාධනාව සිද්ධ කළා. ලොතරැයි මණ්ඩලෙන් කිව්වා අනේ හාමුදුරුවනේ මේ උදේ 9:00 අපිට දෙන්නකෝ. මං කිව්වා මට කොහෙත්ම බෑ. එහෙනම් බ්‍රහස්පතින්දා දෙන්නකෝ කියලා. මං කිව්වා මට දවස් 2ක් පාසලේ නිවාඩු දාන්න බෑ. වෙන වැඩසටහන් වලටත් නිවාඩු අරගෙන තියෙනවා. කැමති නම් හවස 2ට යොදා ගන්න. එහෙම නැත්නම් වෙන ස්වාමීන් වහන්සේ නමක් හොයාගන්න. ඉතින් අද හවස 2ට ලොතරැයි මණ්ඩලේ ධර්ම දේශනාව යෙදුණා. අපේ තිස්ස මහත්මයා කල්ැතුව ආරාධනා කරපු නිසා. අද පාසල් වල පොය වැඩසටහන් පැවැත්වෙනවා. ගොඩක් පාසල් වලින් ආරාධනා ලැබුණා. ඒ සියල්ලට ඉස්සෙල්ලා අපේ තිස්ස මහත්මයා කල්ැතුව ඇවිල්ලා මේ ආරාධනාව සිද්ධ කරලා ආදරණීය නෝනා මහත්මිය දියණිය ඇතුළු තිදෙනාම ඇවිල්ලා හොඳට ඒ චාරිත්‍රානුකූලව ආරාධනා කළා. ඒ වගේම බෞද්ධ සංගමයේ ඔබේ බෞද්ධ සංගමයේ ලේකම් මහත්මයා අපිට දුරකථනින් වරින් වර කතා කරලා මේ ගැන තොරතුරු විමසලා පුදුම උනන්දුවකින් ඔබ සියලු දෙනා මේ පින්කම සංවිධානය කරගත්තා. ඉතින් අපි සතුටු වෙනවා. අපේ තිස්ස ප්‍රියන්තද සිල්ව මහත්මයා අපිට බොහොම ලෙන්ගතු දායක මහත්මේ සහෝදරයෙක් හිතවතෙක් වගේ අපිත් එක්ක බොහොම සමීපව කටයුතු කරන යුවලක් පවුලක්. ඉතින් එතුමන් සේවය කරන ස්ථානයේ එතුමන්ගේ විශ්‍රාම ගැනීමට ඔන්න මෙන්න තියලා විවිධ ආයතනවල ධර්ම දේශනා කරන මට මෙතෙන්ට වැඩම කරලා ඒ නිමිත්තෙන් ධර්ම දේශනාවක් පවත්වන්න අපේ මහේසන් මහත්මයා ඒකටම සමගාමීව මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ එතුමාට තිබුණා වුණනම් තිස්ස මහත්තයා ඕන එකක් කරගත්තාවේ මට වැඩ තියෙන මං ඉන්නේ නැහැ. එතුමා මේ කටයුත්තට සම්බන්ධ වුණා. ඉතින් මේ සියලු දෙනාම බොහොම උවමනාවෙන් සම්බන්ධ වෙලා මේ පින්කම සිද්ධ කරගත්තා. අපි සතුටු වෙනවා. ඉතින් හැම දිනාටම විශේෂයෙන්ම මහත්වෝ විශ්‍රාමික දිවිය කියන එක කළමනාකරණය කරගන්න බැරුව අපේ සමාජයේ ගොඩක් අර්බුද ඇති වෙලා තියෙනවා. නිසා ඔබතුමන්ලා බොහොම පරිණත ප්‍රවීණ නිලධාරීන් ඔබතුමන්ලට මේ රටට ලොකු මෙහෙවරක් කරන්න තවම ශක්තිය තියෙනවා. අර සිරිතක් හැටියට නීත්‍යානුකූලව විශ්‍රාම ගියාට ඔබතුමන්ලා අර විශ්‍රාම යා යුතු අය නෙමෙයි. නිසා මේ දැනුම හොඳට කළමනාකරණය කරගෙන ඉදිරියට මේ රට සුවපත් කිරීමට මේ සමාජයට මෙහෙවරක් කරන්නට මං හිතන්නේ ඔබ දෙපළම අනිවාර්යයෙන්ම කටයුතු කරන. මොකද විශ්‍රාම දිවිය හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් ඒක මහා ලොකු මානසික පීඩනයක් බවට පත් වෙනවා. නිසා ඒ විශ්‍රාමික ජීවිතය සුවපත් කරගන්නට යහපත් කරගන්නට රටට සමාජයට හිතයිසී ජීවිතයක් බවට පත් කරගන්නට අපි සිදු කරගත්ත මේ පින්කමේ උතුම් ආශිර්වාදය ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. අතිරේක රේගු අධ්‍යක්ෂක ජෙනරාල් එස් මහේසන් මහත්මයා, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක තිස්ස ප්‍රියන්තද සිල්වා මහත්මයා, නෝනා මහත්මිය, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරිණී සන්ධ්‍යා උදාරි සිල්වා මහත්මිය,
පවුලේ සියලු දෙනාම රේගු අධ්‍යක්ෂක එච්.ඒ.වී.ඒ. හපන්ගම මහත්මයා, රේගු කාර්ය මණ්ඩලයේ රේගු බෞද්ධ සංගමේ ලේකම් සේනානායක මහත්මයා අපිට කතා කරා දුරකථනයේ. ඉතින් මේ මහත්තුරු ඇතුළු මේ සියලු දෙනාම මේ පින්කමට එක විදිහටම සහයෝගය ලබා දීලා තියෙනවා. ඔබේ තියෙන කැපවීම උනන්දු නිසා තමයි එකම මට්ටමකින් සෑම මාසයකම මේ පින්කම් මේ විදිහට පවත්වා ගන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඒ නිසා වාසනාවන්ත පින්කමක් සිද්ධ කරගත්තා. මේ සිදු කරගත් පින්කම් වල ආනිසංසයෙන් විශේෂයෙන්ම සුවිශාල සම්භාවනීය මෙහෙවරක් සිද්ධ කරලා විශ්‍රාම ගැනීමට සූදානමින් සිටින අතිරේක රේගු අධ්‍යක්ෂක ජෙනරාල් එස් මහේසන් මහත්මයා, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක තිස්ස ප්‍රියන්තද සිල්වා මහත්මයා මේ දෙපළගේ ජීවිතවලට නිදුක් නිරෝගී භාවය, සිත සාන්තිය සැලසේවා. මේ දැනුමෙන්, මේ අත්දැකීමෙන්, මේ පරිණත භාවයෙන් තව තවත් රටට සේවය කරලා පින් පුරාගෙන ඊටාම වාසනාවන්ත මිනිස් ජීවිතයක් හැටියට මේ ජීවිතය හමාර කරන්නට ඔබ දෙපළගේ සියලු බාධක මගහැරිලා ඔබ දෙපළට සියලු ආරක්ෂාව, ආශිර්වාදය, යහපත උදා වේවා කියලා අපි හැමදෙනාම සාදු 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 කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම රේගු අධ්‍යක්ෂක එච්.ඒ.වී.ඒ. හපංගම මහත්මයා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය මෙහි පුංචි හෝ කටයුත්තක නිරත වෙන යම් සේවකයෙක් ඉන්නවා. ඒ සියලු දෙනා මෙතෙන්ට සම්බන්ධ වෙච්ච බෞද්ධ, අබෞද්ධ, අන්‍යාගමික සෑම සියලු දෙනාටම මේ පින්කමේ ආශිර්වාදයේ හේතු වාසනා වේවා. ඔබේ හිත පීඩාවට පත් කරන, හිත කරදරයට ලක් කරන කිසියම් ගැටලුවක් තියෙනවා නම් සමනය වේවා. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ඔබ අදහන දෙවියන්ගේ ආගමේ ශාස්ත්‍රූවරයාගේ ඒ ආශිර්වාදයෙන් ඔබ හැම දෙනාගේම බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සඵල සාර්ථක වේවා. හැම දෙනාට සියලු යහපත උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එහෙම ප්‍රාර්ථනා කරගෙන රේගු දෙපාර්තමේන්තුවේ සේවය කළ මේ පරලෝකයේ සියලු දෙනාටම ඒ වගේම තිස්ස ප්‍රියන්තද සිල්වා මහත්මයාගේ දයාබර මෑණියන් ඇතුළු පවුලේ සෑම දෙනාට ආශිර්වාද කිරීමට, පරලෝසපත් පියතුමාට පුණ්‍යානුමෝදනා කිරීමට, 1908 රේගු නිලධාරි කණ්ඩායම ඇතුළු සමස්ත රේගු කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීම, කණ්ඩායම ඇතුළු පරලෝසපත් සියලු රේගු නිලධාරීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට, ගිනුම් මංසේ සේවය කරමින් සිට දැනට කළුබෝවිල රෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබන අසාධ්‍ය තත්ත්වයේ පසුවන් රාජ්‍ය කළමනාකරණ සහකාර රමණී ප්‍රනාන්දු මහත්මියට අපි මේ සිදු කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් ඔබ මාසිකව පවත්වන්නා වූ මේ ධර්ම දේශනාවන් වල ශක්තියෙන් එතුමියට වැළඳිලා තියෙනා වූ රෝගාබාධයන් සමනය වෙලා දීර්ඝායුෂ සැලසේවා, ඉක්මන් සුවය සැලසේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අප නමින් මිය පරලෝකයේ සියලු දෙනාට තිස්ස මහත්මයාගේ ආදරණීය පියතුමාණන් ඇතුළු මිය පරලෝකයේ සියලු දෙනාට මේ බණ අහපු අපේ මහේසන් මහත්මයා ඇතුළු සේනානායක මහත්මයා, ඒ වගේම හපංගම මහත්මයා ඇතුළු මේ සියලු දෙනා නමින් මිය පරලෝකයේ දැන නොදැන පින් බලාපොරොත්තු වෙන යමෙක් ඉන්නවනම් ඒ හැම දෙනා පින් අනුමෝදන් වේවා. සුවපත් වේවා කියන අදහසින් යුතුව අපි පින් අනුමෝදන් කරමු. මාත් එක්කම ගාථාවන් කියවන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරං ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. පින්වතුනි, ඊටාම කරුණාවෙන් ඔබට පුංචි කාරණයක් මතක් කරන අපේ තිස්ස මහත්තයා දන්නේත් නැහැ. එතුමා යම් තරමකට ලාවට දැනුවත් වෙලා ඉන්නවා. මම අවුරුදු 9න් පැවිදි වුණේ. මගේ පැවිදි ජීවිතයට අවුරුදු 31ක් වෙනවා දැනට. ඉතින් මේ මගේ ශාසනික කටයුතු කරගෙන දැනට මම తాවකාලිකව වැඩ ඉන්නේ කඩවත බිම්බාරාම පන්සලේ. ශාසනික කටයුතු කරගෙන වැඩ සිටීමට මේ රටේ දහසක් මානසික ගැටලු වලින් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීමට, උපදේශනේ සැලසීමට අපි කඩවත සිතුරුවන මනෝවිද්‍යා උපදේශන සේවා මධ්‍යස්ථානය කියලා ගොඩනැගිල්ලක් ඉදි කරමින් යනවා. විශේෂයෙන්ම මගේ ශාසනික කටයුතු සිදු කර ගැනීමට. පහළමාලි කටයුතු මං ගිය වසරේ ඕමාන් රාජ්‍යයේ
සංචාරයක නිරතුණ ආගමික කටයුතු වලට. එහි ආධාරයෙන් මට ගොඩක් නිමාවටපත් කරගන්න ලැබුණා. මේ අතර ඉන්න කවුරු හරි ඉන්නවා නම් හැකියාවක් තියෙනවා නම් එවැනි කටයුත්තකට සම්බන්ධ වෙන්න කැමති නම් අපේ තිස්ස මහත්මයාගෙන් සේනානායක මහත්මයාගෙන් මගේ දුරකථන අංකය අරගෙන අපිට උදව් කරන්න සම්බන්ධ වෙන්න කියලා බොහොම කරුණාවෙන් මතක් කරනවා. ඒක දැනුවත් කිරීමක් විතරයි. ඊට ලැබෙන ප්‍රතිචාරය කෙබඳු වුණත් ඒක කිසිම ගැටලුවක් නැහැ. මොකද මට වඩා ප්‍රශ්න ඔබට තියෙනවා දූ දරුවෝ පිළිබඳව gedara dore ප්‍රශ්න. නිසා අපි පුංචි කාරණයක් විතරයි මතක් කරේ. ඉතින් මේ සියලු පින්කම් අපිට නිවන් පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගමු.